තෙරුවන් සරණයි හැමදෙනාමත් ඉතාමත්ම ගෞරවයෙන් අප පිළිගන්නවා. අද සතියේ සෙනසුරාදා දවසක් 2020 වර්ෂයේ අගෝස්තු මාසේ 15 වෙනිදා. ඉතින් අද දවසේදීත් අපි මේ ධම්සභා මණ්ඩපයේට මහාචාර්ය රවි කෝකලගේ මැතිතුමා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ රැස්ව සිටින සියලුම දෙනා වෙනුවෙන් ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් මා ආරාධනා කර සිටිනවා. අද දවසේදීත් ඒ තථාගත දේශනාවේ ගැඹුරු තැන් කිහිපයක් අපට ඉස්මතු කර දෙන්න ලෙස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ අපි කජ්ජනීය සූත්‍රයේ යටතේ සාකච්ඡා මාලාවක් පැවැත්වුණා. මම හිතන්නේ ඒකේ ගැඹුරට ලෝකෝත්තර දර්ශනය මත කරගන්න විදිහට එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ඇති කර ගැනීමේ අරමුණින් තමයි මේ සාකච්ඡා ටික පවත්වන්නේ. ඉතින් මේකෙදී අපි අර එක දෙයක් තමයි මේ සූත්‍ර ගොඩාක් කතා කරනවට වඩා එක සූත්‍රයක් හරි ඉතින් ටික ගැඹුරට යන්න ඕන. ඒකෙන් මම කියන්නේ අනිත් ඒවා කතා කරන්න එපා කියන එක නෙවෙයි. වෙන සූත්‍රයක් ගත්තත් මේකමයි කරන්නේ. නැත්නම් අපි අර උඩින් එන ලෝකෙට අයිති තේරුම අරගෙන මේක තේරුම් ගත්ත මට වැටුණා කියලා තමන්ගේ මතයක් දාගන්න. ඉතින් දහම දකින්නකොට සිද්ධ වෙන්න ඕන අපි දැනගෙන හිටිය එක වැරදි. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. ඒ කියන්නේ මේ ලෝකෝත්තර දර්ශනයක් පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒක ලෝකයා තේරුම් ගන්න දෙයක් නෙමෙයි. එතනින් එහාට ගොඩාක් එහාට යන දර්ශනයක්. මේකෙදී දැන් අපි වචන ගොඩාක් තේරුම් ගත්ත හින්දා මේ සූත්‍රයේ අන්තිම හරියත් අපි නැවත වරක් සාකච්ඡා කරන්න මුලින් ඉඳන් මතක් කරගෙන යම් අපි කතා නොකරපු ටික එතකොට තව ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙදි මම හිතනවා අපිට ඒ පෙර නොයසු විරු දහම දකින්න උදව්වක් වෙයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කජ්ජනීය සූත්‍රයේදී මුලින්ම පෙන්වන්නේ පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරන්නා වූ යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණෙක් හෝ නොඑක් පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරද්ද ඒ සියලු දෙනා උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහි කරති. එනි පෙරවිසු කන්ද පිළිවෙල සිහි කරනවා නම් මොකද්ද සිහි කරන්නේ? උපාදානස්කන්ධ පහ හරි දෙවන්නේ එකක්. ඒ කොහොමද සිහි වෙන්නේ? මහණෙනි අතීත කාලයේ මම මේ බඳු රූප ඇත්තෙක් වීමෙන් සිහි කරන තැන. මම දැන් අතීත කාලේ මම මෙහෙම රූප ඇත්තෙක් උනායි කියලා සිහි කරන කෙනෙක් ඉන්නවා නම් එයා මොකද්ද සිහි කරලා තියෙන්නේ? රූපයම සිහි කරනවා. අතීත කාලයේ මේ බඳු වේදනා ඇත්තෙක් වීමෙන් කියලා සිහි කරන කෙනෙක් මොනවද සිහි කරලා තියෙන්නේ? වේදනාවම සිහි කරනවා. අතීත කාලයේ මේ බඳු සංඥා ඇත්තෙක් වීමෙන් මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනත්තේ සංඥාවම සිහි කරයි. අතීත කාලයේ මේ බඳු සංස්කාර ඇත්තෙක් වීමෙන් මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනත්තේ සංස්කාරයෙන්ම සිහි කරයි. අතීත කාලයේ මේ බඳු විඥාන ඇත්තෙක් වීමෙන් මහණෙනි මෙසේ හෝ සිහි කරන තැනත්තේ විඥාණයම සිහි කරයි. ඒකට ඒ තමන්ගේ අතීත දේවල් කියලා සිහි කරලා තියෙන්නේ රූපයම වේදනාවම සංඥාවම සංකාරයම විඥානයම කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ රූපය කිව්වේ මොකක්ද? වේදනාව කිව්වේ මොකක්ද? මහණෙනි රූපය කොමතයි කියවි. මහණෙනි මේ සිංහලේ තියෙන එකම කියන්නේ විකාරයට හේවත් වෙනස් වීමට පැමිණෙන්නේ ඒ රූපයයි කියන ලැබෙයි. මේ වෙනස් වීම විකාරය කියන එකට පාලි වචනේ සිහි කරගන්න රුප්පණය කියන එක. ඒකට එහෙම වෙන ඒ වෙනස් වීමට පැමිණෙන්නේ එහෙන් රූපයයි කියන්නේ. ඊළඟට මේ විස්තර කරන එක මතක තියාගන්න ඕනේ මේ විකාරයට හෝ වෙනස් වීමට පැමිණෙන ගතිය නෙවෙයි විස්තර කරන්නේ. කුමකින් වෙනසට පැමිණෙනද? කුමකට වෙනසට පැමිණෙනද කියන එකේ තමයි සීතෙන් වෙනසට පැමිණෙනද, උෂ්ණයෙන්, බඩගින්නෙන්, පිපාසයෙන්, දැහැලේ බොන එකමස, වීදලේ බොන මధుරව, අවසුලන් සර්පාදී දීර්ඝ සතුන්ගේ ස්පර්ශයෙන් තමයි මේ වෙනසට පැමිණෙන්නේ විකාරයට පැමිණෙන්නේ.
මහණෙනි වෙනසට පැමිණෙන්නේ එහෙම අනාහි රූපයයි කියන දෙය යන එක ආපහු කියනවා. ඒ කියන්නේ රූපණය කියලා කියන්නේ අන්නේ ඒකයි රූපය කියලා කියන්නේ කියන එක ඒක පටන් ගැනීමේදී කියලා නැද්ද අර විස්තරය කරලා අදටත් කියනවා මේ කියන්නේ අර කියපු විස්තරේ නෙවෙයි රූපේ. මේ රූපණයට තමයි රූපය කියන්නේ කරුණ දෙපාරක් මත කරනවා. මේ වගේ වේදනාව කොමකයි කියවුද? මහණෙනි විඳින. ඒ විඳින ගතියටයි වේදනාව කියන්නේ. එයින් වේදනාවයි කියන්නේ. කුමක් විඳීද කියලා ඊළඟට විස්තර කරනවා. එතනදි තේරුම් ගන්න ඕන මේ කුමක් විඳීද කියන එක නෙමෙයි වේදනාව. විඳින ස්වභාවය වේදනාව. ඒක තේරුම් ගන්න තමයි කුමක් විඳීද කියන කොටස එන්නේ. සැප විඳී, දුක් විඳී, අදුක්කම සුඛද විඳී. ආපහු මතක් කරනවා මහණෙනි විඳිනොයි මේ මනහයි වේදනාවයි කියන්නේ. ඊගේ සංඥාව ගත්තාම සංඥාව කොමකයි කියවුද? හඳුනන්නේ. හින්වනයි සංඥාවයි කියන්නේ. හඳුනන ස්වභාවය. හඳුනන කියන ගතිය. ඊළඟ කොමක් හඳුනාද කියන්නේ මේ හඳුනන ගතිය තේරුම් ගැනීම සඳහායි කොමක් හඳුනාද කියන්නේ. ඒ කොමක් හඳුනනවාද කියන එකේදී නිල්ලූදේ නිල්යයි, කසාවන්දේ කසාවන්, දේවන්දේ දේවන්, සුදුදේ සුදුයයි හඳුනයි. ආපහු මතක් කරන හඳුනයි. මේ හඳුනනුයි සංඥාව කියන ලැබේ. ඊළඟට මහණෙනි කුමක් කණයි සංඛාරයන් කියයිද හේතුප්‍රත්‍යයන් විසින් ඉපදෙන ලදී පිළියෙල කර. එහෙන් සංස්කාරයයි කියන්නේ. එනම් හේතුප්‍රත්‍යයන් විසින් ඉපදෙන ලද්ද පිළියෙල කරද්ද හේතුප්‍රත්‍යයන් විසින් ඉපදෙන ලද රූපය වීම පිණිස පිළියෙල කර. රූපය වීම පිණිස පිළියෙල කරන ගතිය තමයි සංඛාර. ඊළඟට සංකත වූ වේදනාව වීම පිණිස පිළියෙල කරා. සංකත වූ සංඥාව වීම පිණිස පිළියෙල කරා. සංකත වූ සංකාර වීම පිණිස පිළියෙල කරත් සංකත වූ විඥානය වීම පිණිස පිළියෙල කරා. මහණෙනි සංකතය පිළියෙල කරන හේයින් සංස්කාරයෝ යයි කියන්නේ පිළියෙල කරන හේයින් සංස්කාරය. ඊළඟට විඥානය ගත්තාම කුමක් විඥානයයි කියවුද? මහණෙනි විශේෂයෙන් දැනගන්න. සිංහල තේරුමේදී විශේෂයෙන් දැනගන්න. එහෙන් විඥානයයි කියන්නේ. ඊළඟට කුමක් දැනගනීද කියලා අර ඒ දැනගැනීම තේරුම් ගන්න දෙන මේ තව විස්තර කියනවා. කුමක් දැනගනීද? කුමක් දැනගනීද එකෙන් විඥානය හොයලා හරියන්නේ නැහැ. දැනගන්න ගතියයි විඥානය කියන්නේ. ඒක කුමක් දැනගන්නේද? නඹුල් රසද විශේෂයෙන් දැනගනි, තිත්ත රසද විශේෂයෙන් දැනගනි, කුළු රසද විශේෂයෙන් දැනගනි, මිහිරි රසද විශේෂයෙන් දැනගනි, කර රස, මිශ්‍ර රස, ලුණු රස, දිය රස විදිහට මෙසේ වනාහින් අරමුණ විශේෂයෙන් දැනගන්නා හැම විඥානයයි කියන්නේ. ඒ විදිහට ඒ ස්වභාව පහ විස්තර කරනවා. ඒකෙදී අර දැනගන්න දීපු උදාහරණ නෙමෙයි ගන්න ඕනයි ඒ දැනගන්න ගතියයි නෙමෙයි. ඊළඟට තමයි අන්න සුතවත් ආර්ය ශ්‍රාවක තැනට එන්නේ. ඒ කියන්නේ ওই ටික අහලා තේරුම් ගන්නවා. මහණෙනි එහිදී අසු පිරු තැන්නටි ආර්ය ශ්‍රාවක කෙනෙක් මෙසේ සලකයි. මේ ආර්ය ශ්‍රාවකේ ඒ සලකන හැටි, මෙහි කරන හැටි. මම වනාහි දැන් රූපය නිසා පෙළෙමි. මේ දැන් රූපය නිසා පෙළෙනවා. දැන් මම වනාහි පවත්නා රූපය නිසා යම්සේ පීඩාවට පැමිණෙයිද එපරිද්දෙන්ම මම අතීත කාලයේදී රූපය නිසා පීඩාවට පැමිණෙනවා. මම වනාහි අනාගත රූපය කෙරෙහි දැක්කනතිවන්නේ නම් දැන් වර්තමාන රූපය නිසා යම්සේ පීඩාවට පැමිණෙයිද එපරිද්දෙන්ම අනාගත රූපය නිසාද පීඩාවට පැමිණෙන්නේ කියලා. ඒකට මේ දෙකම අතීත ගැනයි අනාගතය ගැනයි ඒ මෙනෙහි කරන්නේ මේ දැන් රූපේ නිසා වර්තමානයේ පීඩාවට පැමිණෙන ඇති එක්ක. එතෙමේ මෙසේ සලකා අතීත රූපය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි අනාගත රූපය ගැන නොකැමැති වේ. ඊළඟට තමයි වැදගත් දෙයක්. පවත්නා රූපෙහි කලකිරීම පිණිසද නැලීම පිණිසද නැති කිරීම පිණිසද පිළිපන්නේ වේ.
මේක තමයි ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය දැන් පිළිපන්නේ මොකටද? පවත්නා රූපෙහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නැති කිරීම පිණිසද පිළිපන්නේ. ඒ කියන්නේ නිබ්බිදාව විරාගය නිරෝධය පිණිස පිළිපන්නා වෙනවා ආර්ය ශ්‍රාවකය. මොකේද? මේ පච්චුප්පන්න රූපේ. අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි පච්චුප්පන්න රූපේ. ඒ වගේම ඒ අනිත්‍ය ටිකටත් ඒ වගේ තේරුම් ගන්න ඕන. මම වනාහි දැන් වේදනාවෙන් පීඩා විඳින්නේ. යම්සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙන්න අතීතයේද මම පරද්දිම වේදනාවෙන් පෙළුණා. මම වනාහි අනාගත වේදනාව කැමති වන්නේ නම් යම්සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙන්න එපරිදි මම අනාගත කාලීන වේදනාවෙන් පීඩා විඳිනවා. එයා හිතන මෙසේ සලකා අතීත වේදනාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි අනාගත වේදනාව නොකමැති. අතීතේ අනාගතේ අතීතේ බලාපොරොත්තු වෙන අනාගතේ කැමති වෙන්නේ. මේ මෙතන වැදගත් දේ පවත්නා වේදනාව කෙරෙහි කලකිරීමටද නොඇලීමටද නැති කිරීමටද පිළිපන්නේ වෙයි. ඒ කලකිරීම කියන්නේ නිබ්බිදාව, නොඇලීම කියන්නේ විරාගය, නැති කිරීම කියන්නේ ඒ නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. මොකද මේ පච්චුප්පන්න වේදනාවයි. එයාගේ සංඥාවේ මම නැහැ දැන් සංඥාවෙන් පීඩා විඳිනවා. ඒ සංඥාවෙන් පීඩා විඳිනී කියන එකේදී තේරුම් ගන්නවා නම් දැන් පච්චුප්පන්න වූ සංඥාවක් තියෙනවා නම් ඒක දුක බව තේරුම් ගත්තා. මම නැහැ දැන් සංඥාවෙන් පීඩා විඳිනවා. යම්සේ දැන් පවත්නා සංඥාවෙන් පිළිඳ අතීතයේද මෙපරිදිම සංඥාවෙන් පිළිඳින්නේ මම නැහැ අනාගත සංඥා කැමතියන්නේ නම් යම්සේ දැන් පවත්නා සංඥාවෙන් පිළිඳ එපරිදි මම අනාගත කාලීන සංඥාවෙන් පීඩා විඳින්නේ. එයා හිතන්නේ මෙසේ සලකා අතීත සංඥාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි අනාගත සංඥාව ගැන කැමති වෙයි පවත්නා සංඥාව කෙරෙහි කලකිරීමටද නොඇලීමටද නැති කිරීම. කියන්නේ නිබ්බිදාව, විරාගය, නිරෝධය පිළිපන්නේ වේ. ඒ හැම එකෙම කියන්නේ ඒකෙන් තමයි මේ ආර්ය මාර්ගයට පැමිණෙනවා වෙන්නේ. පිළිපන්නේ වේ. මම වනාහි දැන් සංස්කාරයන් නිසා පීඩා විඳින්නේ දැන් සංස්කාරයන් නිසා යම්සේ පෙළෙන්ද එපරිද්දෙන්න මම අතීත සංස්කාරයන් නිසා පෙළෙන්නේ මම අනාගත සංස්කාරයන් කෙරෙහි සතුටු වන්නේ නම් යම්සේ දැන් පවත්නා සංස්කාරයන් නිසා පීඩා විඳින්ද එපරිද්දෙන්න මම අනාගත සංස්කාරයන් නිසා පීඩා විඳින්නේ. එයා හෙත්තෙන මෙසේ සලකා අතීත සංස්කාරයන් කෙරෙහි බලාපොරොත්තු රහිත වී අනාගත සංස්කාරයන් කෙරෙහිද සතුටු වෙයි. පවත්නා සංස්කාරයන් කලකිරීම පිණිසද නැහැදීම පිණිසද නැතිවීම පිණිසද පිළිපන්නේ වේ. පච්චුප්පන්න වූ සංස්කාරයන් කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නා වෙනවා. එයාගෙම විඥාණයෙන් ගත්තොත් මම නැහැ දැන් විඥාණය නිසා පෙළෙන්නේ. හැම එකෙන් පටන් ගන්නේ දැන් මේක නිසා පෙළෙන්නේ කියන තැන. ඒ කියන්නේ දුක අවබෝධ වීම. දැන් මනහි පවත්නා විඥානය නිසා යම්සේ පෙළෙන්ද එසෙන් මම අතීත විඥානය නිසාද පීඩාවක් ගන්නවා. සමානයි නාගත විඥානය ගැන සතුටු වන්නේ නම් දැන් පවත්නා විඥානය නිසා යම්සේ පෙළෙන්ද පරිද්දෙන්න මම අනාගත විඥානය නිසාද පීඩාවක් ගන්නවා කියලා. එතෙම මෙසේ සලකා අතීත විඥානය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි අනාගත විඥානයෙහි නැකමැති වෙයි. පවත්නා විඥානයෙහි කලකිරීම පිණිසද නැදීම පිණිසද නැතිවීම පිණිසද පිළිපන්නේ වෙයි. ඔන්න ඊළඟට තමයි ඔන්න ඔය පිළිපන්න කෙනා. මේකේ කොමකටද පිළිපන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ නිබ්බිදාව කලකිරීම. විරාගය කියන්නේ නොයන, නිරෝධය කියන්නේ ඒක නූපදීන පිණිස පිළිපන්නේ වෙනවා. දැන් අන්න එහෙම කෙනාගෙන් අහන ප්‍රශ්නේ එහෙම නැති කෙනාගෙන් අහන ප්‍රශ්නේ කියලා ඒ එකම ප්‍රශ්නේ අහුවොත් ඒ දෙගොල්ල කොහොමද උත්තර දෙන්නේ? මහණෙනි නුඹලා කුමක්කයි සිතන්නේද? රූපේ නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද? ඒකට උත්තරේ දෙන්නේ ස්වාමීනි අනිත්‍යයි. දැන් බලන්න මෙහෙම පිළිපන්න කෙනත් අනිත්‍ය කියනවා, මේ පිළිපන්න නැති කෙනත් කියනවා රූපය අනිත්‍යයි කියලා. හැබැයි මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට
අනිත්‍යයි කියුවට පස්සේ ඊළඟට දැන් රූපේ කතාවක් නැහැ. ඊළඟට පොදුවේ අහන ප්‍රශ්නේ යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද සැප හෝ වේද? පොදුවේ ඕන එකකට දාන්න පුළුවන්. යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද සැප හෝ වේද? ස්වාමීනි දුකයි කියන උත්තරය. ඊළඟට යමක් වනාහි අනිත්‍යද දුක්ද පෙරලෙන සුළුද මෙය මාගේය මෙය මම වෙමි මෙය මාගේ ආත්මය යයි දැකීමට සුදුසු වේද? ස්වාමීනි එය නොවේමි. මේ ප්‍රශ්න ටික හුඟක් සූත්‍රවල මේ දහම අවබෝධ කරවන්නම අහන ප්‍රශ්න ටික. ඒකයි දැන් කියේ මේ ආර්ය දර්ශනයට ආපු කෙනා දෙන උත්තරේ ආපු නැති කෙනා දෙන උත්තරේ එකම උත්තරේ. හැබැයි අවබෝධය පුදුමාකාර වෙනසක් වෙනවා මේ ලෝකෝත්තර දැක්මද ලෞකික දැක්මද කියන එක මත. ඒකට ඒ කියන්නේ මේ දහමක් අහපු නැති කෙනා රූපේ නිත්‍යද අනිත්‍යද කියනකොට අනිත්‍යයි කියලා දෙන අදහසෙයි දැන් අර අපි මේ සූත්‍රයෙන් ගත්තොත් මේ රූපය කියලා අපි භාවිතා කරලා තියෙන ව්‍යවහාර කරලා තියෙන රූපණයකට කියලා ගන්න කෙනා අනිත්‍යයි කියලා දෙන උත්තරේ එකම වචනේ වුණාට අදහසේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ලෝකෙට අයිති. ප්‍රතිපදාවට අනුව දෙන පිළිතුරකුයි ලෝකෝත්තර දර්ශනය කියන්නේ ආරප්‍රතිපද ලෝකෙන් ඈතර වීමේ මාර්ගයේ පිළිකන්න කෙනා දෙන උත්තරේ වෙනස. ඒක මම අර තව තේරුම් ගන්න තමයි කියන්නේ අර බල්ලගේ උපමාව වගේ. බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා ඉන්නකොට ඒ බල්ලා දෙන උත්තරේ අපි මේ සිද්ධියේ සත්‍ය සිද්ධිය දැකලා බල්ලෙක් ඉපදිලාවක් නැහැ. මොකද මොකටකමට බල්ලෙක් හදාගෙන කියලා ඒ දැක්ම ඇහුවොත් ඔය බල්ලා කියන රූපේ නිත්‍යද අනිත්‍යද කියලා දෙන්න අනිත්‍යයි කියන එකම උත්තරේ දුන්නට ඒ දෙන්නගේ අදහස් දෙකක්. මොකද බල්ලාගේ මානසිකත්වයට දෙන්නේ රූපයක් තියෙනවා ඒකට වෙන මොකක් හරි ගෙනයි නේ. අපේ මට්ටමින් දෙන්නේ රූපයක් ඉපදිලාම නැහැ. මේ මොඩකම මත මෙන්න මේ හේතු මත උපද්දවගෙනයි ඔය ඉන්නේ. ඒකට මොහොතකටවත් ඔක පණවන්න බෑ, නිත්‍ය කරන්න බෑ කියන අදහසෙන් මේකෙන් පිහිටවන්න බෑ. ලෝකේ හටගෙනම නැහැ කියන අර්ථය. නිරෝධයේ ඥානය මත දෙන පිළිතුරක්. ඒ ඔය දෙකේ දෙක්මේ නැත්නම් අදහසේ කෝ වෙනසක් තියෙනවා. ඒකයි මේ සම්මා දිට්ඨිය වෙනකොට ලෝකෙට අයිති දැක්මේ ලෝකෝත්තර දර්ශනයේ වෙනසක් තියෙනවා කියන්නේ. ඒකට දහම ගැන කතා කළත් එච්චරම. යම් කිසි කෙනෙක්ගෙන් මෙන්න මේ කරුණ මොකද්ද කියලා අහුවහම දැන් මේ ලෝකෝත්තර දර්ශනය ගැන අදහසක් නැති කෙනෙක් දෙන පිළිතුරයි ඒ දර්ශනය අහලා දැනගෙන දෙන පිළිතුරයි ආයෙත් එක සමාන වචන වෙන්න පුළුවන්. ඒ වුණාට අදහස බොහොම වෙනස්. ඒක තේරුම් ගන්න මේ දහම ඇහෙන්නම ඕන. බුදු කෙනෙක් පෙන්වන දහම ඇහෙන්නම ඕන. ඇහෙනවා කියන්නේ ඒක අපි හිතන තේරුම ඉක්මවා යන මට්ටමකින් දැකීමේ හැකියාවක් එනවා. ඒතුව යම් කිසි කෙනෙක් පොත් කියවලා පාඩම් කරගෙන බහුශ්‍රත භාවයෙන් ඒවයින් දෙන පිළිතුරයි යම් කිසි දැක්මක් ඇතුව දෙන පිළිතුරේ අතර අදහස් වල මහා ලොකු වෙනසක් තියෙනවා. ඒකට ඒක මම විශේෂයෙන් කිව්වේ මොකද හුඟක් සූත්‍රවල අනත්තලක්ෂණ සූත්‍රය ඇතුළේ ඒ සූත්‍ර ගොඩේක මේ ප්‍රශ්න ටිකම අහන නිසා මේ ජාතික අහටම වේදනාව ගැන අහනවා, සංඥාව ගැන අහනවා. වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය වේද? ඒ වගේම සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය වේද? සංස්කාරය නිත්‍ය හෝ අනිත්‍ය වේද? විඥානය නිත්‍ය හෝ අනිත්‍ය වේද? එහෙම අහලා ඒ හැම එකේදීම ඒ වගේ නම් ඒ
මාගේ ඒ මම වෙන්නේ. ඒ මාගේ ආත්මයයි දැකීමට සුදුසු වේද කියලා. ඒක මගේ ආත්මෙද කියලා නෙමෙයි අහන්නේ. මේක මගේද කියලා නෙමෙයි අහන්නේ. එහෙම දකින්න එක සුදුසුද කියලා. ඒකට හිතන්නේ මේ රූපේ දැන් ඒ වතුරේ හදපු බයිලා මම කියලා දකින්න එක සුදුසුද? මගේ කියලා දකින්න එක සුදුසුද? මගේ ආත්මය කියලා කියන එක සුදුසුද? ඒක මමද කියන ප්‍රශ්නේ අදාළම නෑ. මම කියලා කියන එක සුදුසුද කියලා මේ අහන්නේ. ඒක ඒ අර්ථය දැක්ක කෙනාට ඒ වචනවලම ලොකු ගැඹුරක් තියෙනවා. සාමාන්‍ය කෙනා ඉතින් රූපේ මමද කියලා ඇහුවා කියලා හිතන්නේ මොකද රූපේ තියනවනේ. රූපේ හට ගන්න හැටි නොහට ගන්න හැටි දැක්ක කෙනා එහෙම ස්වභාවයෙන් යුක්ත රූපේ මම කියන එක සුදුසුද? එහෙනම් සුදුසුද කියන එකත් එතන ඒ තේරුම් ගන්න වටිනවා කියන එක. එතකොට ඒ જાතික ඊළඟට මහණෙනි එහෙන් මේ ශාසනෙහි දැන් ඔක තේරුම් ගත්තට පස්සේ මේ ශාසනය කියන්නේ මේක තේරුම් ගත්ත භික්ෂුව විසින් ආධ්‍යාත්මික හෝ බාහිර වූ හෝ ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ දීන වූ හෝ උතුම් වූ හෝ දුර වූ හෝ සමීප වූ හෝ අතීත වූද අනාගත වූද දැන් පවත්නා වූද යම් කිසි රූපයක් වේද ඒ සියලු රූප නගලන්න එතෙන්දී අර අපට අහුවෙන රූප જાති ඔක්කොම ටික දෙන්නවා. ඒ යම් කිසි රූපයක් වේද ඒ සියලු රූප එය මාගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියා මෙසේ පත් වූ පරිද්දෙන් මනානුවණින් දත යුතුය. පත් වූ පරිද්දෙන් මනානුවණින් දත යුතුය. මේ ශාසනයේ භික්ෂුව ඔන්න ඔය 11 ආකාරයේ රූපේ මෙන්න මෙහෙම කියලා පත් වූ නුවණින් දැනගන්නවා දත යුතුය. බලනවානේ දත යුතුය කියන එක. ඒක අර ඥානික වෙනස තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බල්ලගේ මට්ටමින් වතුරේ බල්ලාගෙන ඒක මෙනෙහි කිරීමක් සිටීමක්. හැබැයි අපේ මට්ටමින් මේක දන්නවා. ඔක මේ බොරුවට උපද්දගත්තු එකක්. අපේවත් නැති එකක් කියලා දන්නවා. ඒක අමුතෙන් හිතන්න දෙයක් නෑ. මේකෙන් තේරුම් ගන්න දත යුතුයි කියන. මොකෙන් මෙනෙහි කරන්න දෙයක් නෑ. දත යුතුයි. ඒ වගේ ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හිණ උතුම් දුර සමීප අතීත අනාගත දැන් පවත්නාව යම්කිසි සංඥාවක් වේ වේදනාවක් වේද නැත්නම් සංස්කාරයක් වේද විඥානයක් වේද ඒ මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නෙවෙයි කියන එසේ මේ තත්ත්ව පරිද්දෙන් මනාන නොවන දතයි එනේ සංඥා ප්‍රඥාවෙන් මේක දත යුතුයි කියන්නේ. ඔන්න ඔය මට්ටමට එනකොට මේ ආර්ය ශ්‍රාවක කෙනෙක් මහණෙනි මේ ආර්ය ශ්‍රාවක කෙනෙක් විනාශ කරන්නේ යයි කියනු ලැබේ. නේ එයා විනාශ කරනවා කියලා කියනවා. විනාශ කරනවා නෙවෙයි විනාශ කරන්නේ යයි කියනු ලැබේ. ප්‍රශ්න කරන්නේ දුරු කරන්නේ. දැන් කොහොමද? ඇයි මේ විනාශ කරන්නේ යයි කියනු ලබන්නේ? ප්‍රස් කරන්නේ නැහැ දුරු කරනවා. අල්ලා නොගන්නේ විසිරුවා හරින්නේ. එකතු නොකරන්නේ නිවන්නේ. නොදල්වන්නේ. නිවන්නේ නොදල්වන්නේ යයි කියනු ලැබේ. ඊළඟට කුමක් විනාශ කරයිද රස්න කරයිද? රූපය විනාශ කරයි රස්න කරයි. වේදනාව විනාශ කරයි රස්න කරයි. සංඥා විනාශ කරයි රස්න කරයි. සංස්කාරයන් විනාශ කරයි රස්න කරයි. විඥානය විනාශ කරයි රස්න කරයි. ඊළඟ කුමක් දුරු කරයිද අල්ලා නොගනීද? රූපය දුරු කරන අල්ලා නොගනී. වේදනාව දුරු කරයි අල්ලා නොගනී. සංඥා දුරු කරයි අල්ලා නොගනී. සංස්කාරයන් දුරු කරයි අල්ලා නොගනී. විඥානය දුරු කරයි අල්ලා නොගනී. කුමක් විසිරුවා හරියද එකතු නොකරයිද? විසිරුවා හරියද එකතු නොකරයිද? රූපේ විසිරුවා හරිය එකතු නොකරයි. වේදනාව විසිරුවා හරිය එකතු නොකරයි. සංඥා විසිරුවා හරිය එකතු නොකරයි. සංස්කාරයන් විසිරුවා හරිය එකතු නොකරයි. විඥානය විසිරුවා හරිය එකතු නොකරයි. කුමක් නිවයිද නොදල්වයිද?
රූපය නිවයි මම දැල්ලයි. වේදනාව නිවයි මම දැල්ලයි. සංඥාව නිවයි මම දැල්ලයි. සංස්කාරයන් නිවයි මම දැල්ලයි. විඥාණය නිවයි මම දැල්ලයි. මහණෙනි මෙසේ දක්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් රූපයෙහිද කලකිරෙන. අන්න මෙහෙම දන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. නිකම්ම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක නෙවෙයි. මෙහෙම දන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. මෙසේ දක්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. රූපයෙහිද කලකිරෙන. වේදනාවෙහිද කලකිරෙනවා. සංඥාවෙහිද කලකිරෙනවා. සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා. විඥාණය කෙරෙහි කලකිරෙනවා. කලකිරුණාම මොකද වෙන්නේ? කලකිරුණේ නොයල. නොයලීමෙන් මිදෙයි. නිදුණු කල්හි නිදුණෙනී යන නුවණ පහළ වෙයි. ජාතිය ශේරිය භ්‍රමචර්යය වසන්වන් ලද්දේ. කටයුතු නිම කරවන ලදී. මේ ආත්ම භාවයේ කෙලෙසන් දුරු කරන පිණිස කල යුතු අනිකක් නැත්තේ යයි දන්. යන්නේ රහතන් වහන්සේගේ. මහණෙනි මේ භික්ෂුව කෙනේ මම ඒ රහතන් වහන්සේගෙන විස්තර කරනවා. රැස් කරන්නේද නොවේ විනාශ කරන්නේද නොවේ. එයයි කියන්නේ. විනාශ කොට සිටියේවි. දුරු කරන්නේද නොවේ අල්ලා ගන්නේද නොවේ දුරු කොට සිටියේවි. විසුරුවන්නේද නොවේ එකතු කරන්නේද නොවේ විසුරුවා සිටියේවි. නිවන්නේද නොවේ දල්වන්නේද නොවේ නිවා සිටියේවි. එතකොට ආය යනවා කුමක් රැස්ම කරන්නේද විනාශ කරන්නේද? විදියට රූපය කුමක් විනාශ කොට සිටියේ. රූපය රැස්ම කරයි නම විනාශ කරයි විනාශ කොට සිටියේ. වේදනාව රැස් නොකරයි නම විනාශ කරයි විනාශ කොට සිටියේවි. විදියට ඒ විඥානීය රැස්ම කරයි නම විනාශ කරයි විනාශ කොට සිටියේ. ඊට කුමක් දුරු නොකරයිද අල්වා නොගන්නේද දුරු කර සිටියේ. රූපය නම දුරු කරයි නම අල්වා ගන්න දුරු කර සිටියේ. ඒ විදියට ඒ විඥානට එනකම් ඊළඟ කොමක් නම විසුරුවයිද නම එකතු කරයිද විසුරුවා හැර සිටියේද රූපය නම විසුරුවයි නම එකතු කරයි විසුරුවා සිටියේද වේදනාව නම විසුරුවයි නම එකතු කරයි විසුරුවා සිටියේද ඒ වගේ විඥානය නම විසුරුවයි නම එකතු කරයි විසුරුවා සිටියේද කුමක් නොනිවයිද කුමක් නම දැල්වයිද විනාශ සිටියේද රූපය නම නිවයි නම දැල්වයි විනාශ සිටියේද වේදනාව නම නිවයි නම දැල්වයි විනාශ සිටියේද සංඥාව නම නිවයි නම දැල්වයි විනාශ සිටියේද සංස්කාරයන් නම නිවයි නම දැල්වයි විනාශ සිටියේද විඥාණය නම නිවයි නම දැල්වයි විනාශ සිටියේද මහණෙනි මෙසේ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති භික්ෂුව සත්‍යය සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ප්‍රජාපති සහිත වූ දෙවියෝ දුරදීම නමස්කාර කරයි. මොහොමද නුඹ වහන්සේ යමක් සඳහා සිතන්නේහිද යමකට කැමති වන්නේහිද ඒ අපි නොදනිමු. නබලන්නේ සත්‍යය බ්‍රහ්මයා එහෙම දන්නේ මේ හිතන විදිහ. නුඹ වහන්සේ යමක් සඳහා සිතන්නේහිද යමකට කැමති වන්නේහිද ඒ අපි නොදනිමු. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඔබට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්සේ ඔබට නමස්කාර වේවා. අන්න විදිහට තමයි ඒ කජ්ජනීය සූත්‍රයේ මුල ඉඳන් අගට. යම් කිසි අවබෝධයක් තියෙන හින්දා අපිට ඒක ඉක්මනට මුල ඉඳන් අගට යම් කිසි තේරුමක් ඇතිව දැක්මක් ඇතිව කියවන්න හැකියාව ලැබෙනවා. හොඳයි. අපි මොනවා හරි අදහස් තියනවා නම් අවස්ථාව දෙමු මේ ගැන අහන්න සාකච්ඡා කරන්න. තවදුරටත් පෙරවන් සරණයි. ආකාරي මොනවා හරි අදහසක් ප්‍රශ්නයක් තියනවාද? ඉතින් දැන් ගලුවත් මහත්තයා බලාපොරොත්තු වෙනවා ඇති මේ සූත්‍රේ කවදා ඉවර කරයිද කියලා. ඒක නම් දැන් අද තමයි මුලින් ඉඳන් අදට කියවන්නවත් හම්බ වුණේ කලිකට. මේ හැම එකේම ටික ටික අපි දන්න ටිකෙන් එහාට දැක්මකට යන්න තියෙනවා. මේ ඒ වගේම ඉතින් මම ගලුවත් මහත්තයාගේ ඉල්ලීමක් මතයි මේ සාකච්ඡාවේ පටන් ගත්තේ. මම හිතනවා දැන් මේ අවසන් කරන්න කාලය ඇවිල්ලා කියලා. එදිනමත් තව එක සාකච්ඡාවක් කියලා මේ සාකච්ඡා මාලාව අවසන් කරන්නත් මම හිතාගෙන ඉන්නවා. පෙරවන් සරණයි.
හරි අහන්න දෙයක් තෙරුවන් සරණයි සර් ඔබතුමාට බොහෝම පිං මේ ඊටාම ලස්සනට ඊටාමත්ම මේ පැහැදිලි ලෙස කජ්ජනී සූත්‍රය පැහැදිලි කරා මේ පහුගිය දවස් කිහිපෙ තිස්සේම කජ්ජනී සූත්‍රය අපි කලින් අහලා තුනත් මෙච්චර ගැඹුරකට යන බවක් අපිට කොහෙත්ම අවබෝධයක් තිබුණේ නැහැ මම කියන්නේ මම ගැන කතා කරොත් ඒත් එක්කම ඔබතුමා මම හිතන්නේ මේකෙන් අපිට අවබෝධයක් ලබා දුන්න සූත්‍රයක ගැඹුරට යන ආකාරය විදිහට කොයි ආකාරයකටද මේ ගැන අපි මේ අවධානය යොමු කළ යුත්තේ විචක්ෂණයට යොමු කළ යුත්තේ කියන එක. ඒත් එක්කම මේ තව ඉල්ලීමක් කරන් තියෙන ඔබතුමා මේව නවත්තනකම මොකක්ද නිකන් එකපාරට ලොකු මේ දුක කනගාටුවක් හිතුණා. මොකද තව සූත්‍ර කීපයක් මේ විදිහට අපි සාකච්ඡා කරලා ඉවර නවත්තමු කියලා එහෙම කරන්න හැකියාවක් තියෙනවා නම් ඒක වඩා සුදුසු කියලා මේ ඔබතුමාගෙන දරුවත් මාත්‍යාගෙනුත් අනික් කටියුත් මගේ බගෑපත් ඉල්ලීම. මොකද එතකොට තව තවත් අපිට මේ ධර්ම සූත්‍ර කෙරෙහි අපිට වෙන අපේ තියෙන මේ පටු අවබෝධය පුළුල් කරගන්න අවස්ථාවක් ලැබෙන නිසා ඒක එහෙම කරොත් වඩා සුදුසුයි කියලා ඒ පිළිබඳ පොඩ්ඩක් ඔබතුමාගේ කාර්මික අවධානය යොමු කරන්න කියලා මේ බොහොම මේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔයක විශේෂයෙන් ගැටලුවක් නෙමෙයි. ඉතින් දැන් තමන් පුරුදු වෙන්න ඕන සූත්‍රයක් බලනකොට මේ අපි දන්න දේ අපිට වැටහෙන දෙයට වඩා එහා ගිය දෙයක් බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ කියන අදහසින්ම මේක හොයන්නේ. ඒ කියන්නේ ලෝකෙන් එතර වීම සඳහායි මේ ධර්ම දේශනා කරන්නේ. ලෝකයට අයිති තවත් දැනුමක් ගොඩ ගහ ගන්න නම් නෙවෙයි. මේ ධර්ම තේරුම් ගන්නකොට තමන් දන්න ටිකත් අයින් වීම සිද්ධ වෙනවා. ඒක උදාහරණයක් විදිහට දැන් රූපය ගැන අපි මොනවා හරි දැනගෙන හිටියනම් ඒ ඔක්කොම අල්ලලා විසි කරන්න. ඒකයි වන් කියන්නේ ධර්ම ඉගෙන ගැනීම ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. හැබැයි රූපේ ඇත්ත తත්ත්වය අවබෝධ වෙනකොට අර ඉගෙනගත්තු ඔක්කොම එක රූපෙන් ඈතර වෙන්න වෙනවා. ඒ රූපන්න ස්වභාවයකට නැති රූපේ කියලා කියන්නේ. කියන තැනට එනකොට අර අටවිසි රූපයක් පාඩම් කරපු දේවල් ඔක්කොම ඉතින් රූපණයක් රූපේ කරගත්ත නිසා විස්තර කිරීම. ඒ විස්තර කරන්නේ මොකටද? මෙන්න මේ අවබෝධයෙන් එන්නේ. කියන්නේ මේක සංකත වූ දෙයක් අසංකත බව තේරුම් ගන්න. නිරෝධ ධර්මයන් මෝඩකමට උපද්දපු බව. නැත්නම් පටිච්ච සමුප්පන්න ස්වභාවය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් කරපු බව තේරුම් ගන්නයි මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ. يعني ලෝකය ගැන දේශනා කරා නම් ලෝකෙන් ඈතර වෙන්න. රූපය ගැන දේශනා කරා නම් රූපෙන් ඈතර වෙන්න. ධම්ම දකින්නකොට වෙන්න ඕන ඒක ගැන තව දැනුමක් ගන්නන්නේ මම දැනගත්තා කියන එක නෙවෙයි. ඒ අදාළම නැහැ. බොරුවට හදාගත්තු දෙයක් ගැන මෙච්චර කල් මේ කතා කරලා තියෙන ඒ දැක්මටයි. එතන ලෝකෙන් ඈතර වෙන දර්ශනය. එතෙන්දි තමයි ඔය සම්මා දිට්ඨියත් එක්ක නැත්නම් මේ ලෝකෝත්තර කියන ලෝකෙන් ඈතර වෙන පැත්තත් එක්ක අවබෝධයක් එන්නේ. ඉතින් මොන සූත්‍රය බැලුවත් අන්න ඒ විදිහේ අවබෝධයක් සඳහායි බුදු කෙනෙක් මේ ධර්ම දේශනා කරන්නේ. ඒත් අපේ ලෝකේ තමයි කොහොම හරි බෙදලා ගත්තොත් ඔය ಜಾති පහ හෝ ඒ වයින් එකක්. ඕයින්තර ලෝකෙකුත් නෑ. ඒ පහම මෙතන විස්තර කරනවා කියන්නේ මුළු ලෝකෙම කියන්නේ තුන් ලෝකෙම 31 කලින් ඕනම තැනකට මේ කියන දේ අයිති. මෙන්න මේ දැක්මට එන විදිහට ඕනම සූත්‍රයක් හෝ අභිධර්මයේ හෝ ඉගෙන ගැනීමේදී තේරුම් ගන්න මේ සඳහායි මේක. නැත්නම් එතනින් එනවනම් ඔන්න මම තව දෙයක් දැනගත්තා කියලා ඒක ලෝකෙම. නැත්නම් සක්කාය දිට්ඨිය. මෙච්චර කල් දැනගෙන හිටියේ මේ දන්නවා කියලා හිතන් හිටිය ටික ඔක්කොම වැඩක්ම නෑ බොරුවක්. මුලා වෙලා හිටියේ. ඒ දැක්ම තුල ඒකත් අපේරට නම් මම හිතනවා මේ ලෝකෝත්තර ධර්ම පැත්තට කිට්ටු වෙනවා කියලා.
ඉතින් මේකදී දැනුමක් ගොඩ ගහ ගන්න නෙවෙයි දැක්මක් ඇති කරගන්න දහම හොයන පැත්තට තමයි අපි බුදු දහම විමසන්න ඕන. මේක පෙර නොඇසූ විරු දහමක් වෙන්නේ එතකොට. පෙරවන් සරණයි. පෙරවන් සරණයි බොම් පිං. තිරුවන් සරණයි ප්‍රොෆෙසර් අපි නැවතත් අර රූපත්තාය සංකතං අபிසංකරොන්ති සංකරෝ කියන කොටස යන පොඩ්ඩක් අවධානය යොමු කරගමු සාකච්ඡා මණ්ඩපයට වෙන ප්‍රශ්නත් අද අඩු බව පේන තියෙන නිසාවෙන් ඒ කොටස අපිට තේරුණාද කියලා මම හිතන්නේ මේ කජ්ජින සූත්‍රයේදී අපි ඒක මතු කරගත්තානේ. මොකද්ද මේ රූපත්තාය සංකතං අபிසංකරොන්ති සංකරෝ කියලා කියන්නේ? මේ කල්යාණ මිත්‍ර මිත්‍රයන්ගෙන් අපි අහලා බලමු පොඩ්ඩක් ඒක කට්ටියට මොකද පිළිමත් තියෙන අවබෝධය කියලා. ඉතින් කවුරු හරි කියන අපිට පොඩ්ඩක් අවධානයක් යොමු කරලා දෙනවද මේ සාකච්ඡා මණ්ඩපේ ඉන්න වෙනත් කෙනෙක්? විශේෂයෙන්ම අපි සාකච්ඡාවක් ඉදිරි කරන නිසා චන්ද්‍රා පිරිස් මහත්මිය මම ගෞරවයෙන් ඔබතුමිට මෙන්න රූපත්තාය මොකද ඒතර මෙතනදී මේ රූපත්තාය කියන්නේ මොන වගේ අර්ථයෙන්ද? පාලි වචනේ අර්ථය නෙමෙයි මොකද්ද මේ ඉන්න අර්ථය කියලා. පාලි දන්නවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද රූපත්තාය සංකතං අபிසංකරොන්ති කියනකොට මොකද්ද වෙන්නේ? රවි කොග්ගලගේ මැතිතුමා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. මේ දල්වත් මහත්තයා මමත් වැඩි දන්නේ නැහැ. ඒකයි මම ඉතින් මේ සහභාගී වෙලා අහගෙන ඉන්නේ. හැබැයි මට තේරෙනවා මේක ටිකක් අමාරුයි තේරුම් ගන්න. මේ මෙතන මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට දේශනා කරපු ධර්මයක්. ඒ කියන්නේ සෝවාන් අඩුතරමේ සෝවාන් පුද්ගලයෙකුට ගෙන් එහාට තේරෙන ධර්මයක් කියලා වගේ තමයි මට තේරෙන්නේ. මේ මට ඉතින් වැඩි නම් තේරෙන්නේ නැහැ. ඔය බල්ලාගේ ප්‍රශ්නේ නම් ඉතින් ටිකක් තේරෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ මේ අපිට මේ පේනවා කියලා කියන්නේ අපි අර ඒ වෙලාවේ තියෙන කියන්නේ ක්ෂණයකින් වෙනස් වෙන දේ යන්නේ නැතුව එකක් අල්ලාගෙන ඒක හිතේ තියාගෙන අර උදාහරණයක් ගත්තොත් වගේ කියමුකෝ දැන් අපිට ටෙලිෆෝන් එක ඔන් වෙලා තියෙනකොට මොබයිල් එක ඔන් වෙලා තියෙනකොට කෝල් එකක් එනකොට තමයි ඒක අපිට මේ තේරෙන්නේ මේ කෝල් එකක් ආවා කියලා. ඒක ඕෆ් වෙලා හැම තිබුණා නම් ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේ අපි හැමතිස්සෙම මේ අපේ මේ තියෙනවා යට අපිට නොදන්න නොතේරෙන අවිද්‍යාවෙන් හටගත්ත යම්කිසි දෙයක්. මේ ඔන්න ඕක තේරෙන්නේ නැති නිසා අපිට අර ඒ වෙලාවේ රුප්පණය වෙන එක තේරෙන්නේ නැහැ. ඒ වේදනාව වෙනස් වෙන හැටි තේරෙන්නේ නැහැ. අපි ඉතින් මේක ගුලියක් වගේ ඔක්කොම අරගෙන මේක මම මගේ කියලා හිතාගෙන ඉන්නවා වගේ ගතියක් තමයි මට තේරෙන්නේ. අර ඔය රුප්පණේ කියලා කියන්නේ නිකන් ස්ලෝ මෝෂන් දැන් මෙන්න මෙහෙම දැන් අපි දැන් ටේප් කරනවානේ මොකක් හරි දැන් ඔය ටේප් කරනකොට ඕක අර ඉහළ පහළ ගිහිල්ලා අර ලොකු මේ නිකන් පටියක් වගේ එකක් නේ යන්නේ. නමුත් ඕක ප්ලේ කරනකොට මේ ඒ ඉහළ පහළ යන මේ කැලි ටික පේන්නේ නැහැ. අපිට හැටාඬ ඇහෙනවා. ඔය රුප්පණේ කියන්නේත් මට හිතෙනවා ඔන්න ඔය වගේ යම්කිසි දෙයක් වෙනවා. ඒක අපිට තේරුම් ගන්න හරිම අමාරුයි. මේ ඉතින්
වෙන නම් ඉතින් ඊට වඩා මට දෙයක් කියන්න තේරෙන්නේ නැහැ දලුවත් මහත්මයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චන්ද්‍රපිස් මහත්මිය. ඔබතුමිය බොහොම කරුණාවෙන් අපිට ඒ කාරණාව නිස්මතු කරලා දුන්නේ. වෙනත් අයටත් තියනවාද අපිට කතා කරන්න? මට අවධානය යොමු කරගන්න ඕනේ සංකතං අபிසංකරන්තෝ इति රූපං රූපත්තාය සංකතං අபிසංකරන්ති इति සංකරෝ කියන කොටසට වෙන කෙනෙකුට පුළුවන් ද අවධානය යොමු කරන්න ඒක ටික. තෙරුවන් සරණයි. එහෙනවද මාව? එහෙනම් තෙරුවන් සරණයි ප්‍රසංගිකව. ඔතන රුප්පණය කියන එක තේරුම් ගත්තොත් අපි ජීවත් වෙන තැන ඉඳලා පටන් ගත්තොත් රුප්පණය කියන එක හරියට තේරුම් ගත්තොත් අජ්ජත් ආයතනයක්වත් බහිද්ධ ආයතනයක්වත් කියන එක මොහොතකටවත් පනවන්නේ නැතිව ඒක ඉක්ම වෙන පැත්තට නුවණ යෙදෙන්න ඕනේ. එහෙම මේ ඒ කියන්නේ ඇහැ රූපය කියන එක මොහොතකටවත් පිහිටවන්න බැහැ කියන තැනට නුවණ යෙදුනොත් විතරයි රුප්පණය කියන එක තේරුම් ගත්තා කියලා හිතන්නේ. අප ඉන්න මට්ටමේදී අපේ සෙන්සර්ස් හයෙන්ම අපි මේ දෙපැත්ත බෙදා ගන්නවා සහ මැදට අහු වෙනවා. ඒ කියන්නේ දෙපැත්ත කියන්නේ බාහිර රූපය පනව ගන්නවා මේක මනසින් කරන එකක් කියලා දන්නේ නැති හින්දා ඒ වගේම මනසටත් අහු වෙනවා. මනසක් තියෙනවා මනසට එන ධම්මාරම්මණයක් තියෙනවා කියලා ඒකත් අපි පනවගෙන තියෙන්නේ. එතකොට මේ රුප්පණය කියන එක තේරුම් ගත්තොත් ඇහැට අහු වෙන්නත් බෑ රූපෙට අහු වෙන්නත් බෑ හිත කියන එකට අහු වෙන්නත් බෑ ධම්මාරම්මන කියන එකට අහු වෙන්නත් බෑ. එහෙම වුණොත් වෙන්නේ මම දැන් ඔය ටික නියෝජනය වෙලා තමයි හැමතිස්සෙම මම කියන එක පිහිටවන්නේ අපි. මම කියන තැන අපිට නිත්‍ය වෙලා බාහිර දෙයක් කියන එක නිත්‍ය වෙලා. ඔය නිත්‍ය සංඥාව කැඩෙන විදිහටනේ බුදුහාමුදුරුවෝ ධර්මයන් දේශනා කරලා තියෙන්නේ. එතකොට දැන් මේ ටෙක්කල්ස් ලොකු වෙහෙසක් දරලා උත්සාහයක් දරලා අපිට තේරුම් කරලා දුන්න දේ අපේ ජීවිතයේ නිරතුරුව වන අත්දැකීමක් වෙන තැනදී රුප්පණය කියන තැනදී වෙන්න ඕනේ ඇහැවත් රූපයවත් මොහොතකටවත් පිහිටන්න බෑ. හිත කියන එකත් හිතට එන අරමුණු කියන එකත් මඤ්ඤණාවක්. එතකොට සාරාංශ වශයෙන් කිව්වොත් මම කියන එකත් පනවගත්ත දෙයක් ඇත්තටම. මම ඉන්නවා මට සිතුවිලි තියෙනවා ඇහැ තියෙන මේ සියල්ලම අපිම මේ පනවගත්ත දේවල් මවාගත්ත දේවල් විද්‍යමාන වෙන දේවල් විතරයි ඒවා පිහිටවන්න බෑ. නමුත් අපි දන්නේ නැහැ මේක විද්‍යමාන වීමක් කියලා මේක දෙයක් කරලා පිහිටවනවා. ඒ හින්දම තමයි මම කියන තැන අපි මුල් බැසගෙන ඉන්නේ. මම කියන එකෙන් ඉක්මවන්න නම් මේ රුප්පණය කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි මුලින් බය වුණා ඉන්න මම ජීවත් වෙලා මැරෙනවා කියලා. ඇත්තටම ඉන්න මම කියන එකක් නැතිවීමක් නෙමෙයි මේ උපන්න නම් උපන්නේ දුකක්මයි. සකස් කරගත්තේ දුකක්මයි සංස්කාර අර්ථයෙන්. එතකොට ඉන්න මම නැතිවීමක් නෙමෙයි සකස් කරගත්තේ දුකක්මයි. දුකේ නිරෝධයක් දුකේ නූපන්න බවක් තමයි හැමතිස්සටම ඊතර වෙන පැත්ත. නූපන්න බවක් තමයි පෙන්නලා දුන්නේ. ඇත්තටම මම කියන එකත් මඤ්ඤණාවක්. මම කියන එක මඤ්ඤණා වෙන්නේ අර අභ්‍යන්තර බාහිර ආයතන හරින් මම නූපන්න බව දුකමයි හටගත්තේ දුකක්මයි පවතින්නේ දුකක්මයි නිරුද්ධ වෙන්නේ කියන තැනට නුවණක් යෙදෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ එතුමිය බොහොම හොඳින් මේ කාරණාවන් පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ හොඳ සුබිමක් හදලා දුන්නා කියලා අනිත් අයට සාකච්ඡාවට එකතු වෙන්න. ඒ එතුමිය මතක කරපු කාරණාවත් ඉස්මතු කරලා තියාගෙන අපි කතා කරොත් මේ ගැන. කවුද තව එකතු වෙන්න කැමතියි? සුනේත්‍රා මහත්මිය ඔබතුමිය කැමතිද එකතු වෙන්න? තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඇත්තටම ප්‍රසංගනී මහත්මිය හොඳ විස්තරයක් කරා ඒ ගැන. ඉතින් ඒ නිසා ඉතින් මම හිතන්නේ මට නම් ඒ ගැන ඉතින් එච්චර
ඒක ඒවා සම්පූර්ණයෙන්ම මේ තේරුම් ගියා. ඉතින් ඒකට එකඟ වෙනවා මේ ඒ ඇරෙන්න විශේෂයෙන් දෙයක් ඉතින් මම වෙලාවේ කියන්න අවශ්‍යයි කියනවට හිතෙන්නේ නැහැ. අර මහත්මිය හොඳට විස්තර කරපු නිසා. ඉතින් එතනින් ඉදිරියට තවත් සවන් දීගෙන ඉන්න සූදානම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ එතුමිය බොහොම හොඳින් විස්තර කළා. අපි සංකතං අபிසංකරන්ති කියන්නේ කියන වචනේ මට කවුරුහරි කියන්නකෝ. මම එක තැනම ඉන්නව නේද? ඔයගොල්ලෝ කොච්චර මෙහෙම යන්න හදුවත් මම ඒකමයි අහන්නේ. සංකතං අபிසංකරන්ති කියන්නේ මොකද්ද? තෙරුවන් සරණයි. අපි හැමදේම ලෝකෙට අයිති සියලුම දේ සකස් කරන්නේ මේ සිහිය නුවණ නැති හින්දා අපි සකස් කරනවා. මේක සකස් කිරීමක් කියලා දන්නේ නැති හින්දා අපි බාහිර දෙයක් කියලා බාහිරට නැමින ගතිය තමයි අபிසංස්කරණය කියන්නේ. නමුත් අවිද්‍යාවෙන් සකස් කරනවා, සකස් කරපු දේ බාහිර දෙයක්, අතන දෙයක්, මෙතන මම, අතන රූපේ, මෙතන ඇහැ. ඒ වගේ මනසක් තියෙනවා, මනසට ධම්මාරම්භණයක් තියෙනවා. මේ දෙපැත්ත බෙදාගෙන එතෙන්ට බාහිරට නැඹුරු වෙන එක තමයි අபிසංස්කරණ. හැබැයි ඒ සකස් කිරීම කියන එකේදී අபிසංස්කරණ ගතිය ඉක්ම වෙනවා. නිරෝධය කියන එක සාක්ෂාත් වුණ දවසකදී මේ සකස් කිරීම රුප්පණය විඥාණය ඔය ටිකත් ඉක්ම වෙනවා. එතකොට මං හිතන්නේ අපිට ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ගැනත් කතා කරන්න බැරි වෙයි. සංකතයක් මෝඩකමින් සකස් කරොත් ඒකේ ලක්ෂණය තමයි අනිත්‍ය. ඒ සකස් කිරීම එකමයි දුක. සකස් කරලා බාහිර දෙයක් පනවන එකමයි මුලාව. මේක කිසිම සම්බන්ධතාවයක් නැහැනේ. ඇත්තටම මම මගේ කියලා යොදන්න අදාළම නැති එකක් පනව ගත්තා වගේ. එහෙම අදහසක් තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුනිල් මහත්මයා ඔබතුමාට පුළුවන් එකතු වෙන්න. ඔබතුමා මොකද්ද මේ රූපං රූපත්තාය සංකතං අபிසංකරන්ති इति සංකුලකම් තේරුම් ගන්න. තෙරුවන් සරණයි දලුවත් මහත්තයා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ මට නම් නිකන් භාවනා මේකෙන් මට තේරුනේ නිකන් දැන් අපිට මොකක් හරි දැන් රූපණයක් කියන්නේ මොකක් හරි ඉස්සෙල්ලාම අරමුණක් එන්න ආරම්භයක් තියෙනවනේ. ඒ ආවාම ඒකෙන් අපි මොකක් හරි ඔය රූපයකට ගැට ගන්න හදනවා. රූපයක් මවා ගන්න හදනවා. අන්නේ මවා ගන්න process එකට තමයි මට නිකන් අபிසංකරති කියලා නිකන් භාවනා පැත්තෙන් මට හිතුනේ. ඉතින් මම කැමති තව අයගෙන් ඔය මේ experience ඒ පැත්තෙන් තියෙන කෙනෙකුගෙන් අදහස් දැනගන්න. එහෙම අදහසක් තමයි මට දැනට දැනෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුනිල් මහත්මයා. තව කවුද එකතු වෙන්න කැමතිද? හිතන්නේ අපි සෞමි මහත්මිය. තෙරුවන් සරණයි හැම දිනාටම. මම හිතන්නේ අර ප්‍රසංගනී මහත්මිය හොඳ පැහැදිලි කිරීමක් කරා. මමත් එක්ක එකඟයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මේ දලුවත් මහත්මයා. මේ මට පොඩි අදහසක් කියන්නේ මේ ලොකු ගැඹුරක් මේ මට කියන එක විඥානිසින් මවල දෙන තැන ඔතන තමයි. මොකද සංකතය කියලා නැති දෙයක් අපිම පනව ගන්න දෙයක් නැති දෙයක් නෙමෙයි. අපිට මෙහෙම කියන්න බෑ. අපිම පනව ගන්න දෙයක් නැවතවරක් ආයි වෙනස් කරලා නැවතවරක් ඒක සංකතයක් බවට පත් කරන ස්වභාවයක් කියලා මට තියෙන. මම දන්නේ මට ඒක හරිද වැරදිද කියලා. එතෙන්දී ලෝකය අපිට දැන් මේ ගලාගෙන යන ලෝකයේ මවල දෙන ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. මේ දෙකම මුලාවක් කියන එක තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ සූත්‍රය හරහා මෙතුමා දේශනා කරේ මේ පැහැදිලි කරේ අපිට. මම හිතන්නේ ඒත් එක්කම මට හිතෙනවා මේ අපි ස්කන්ධ වශයෙන් රූප ස්කන්ධයක් බවට පත් වෙන
පත් කිරීමේ නිරන්තර ක්‍රියාවලිය තමයි මෙතන තියෙන්නේ කියන එක වගේ අදහසකුත් තියෙනවා මේ කරුණාකරලා අපේ කවිසර්ට පුළුවන් ඒ පිළිබඳව මේ තවදුරටත් පැහැදිලි කිරීමක් දෙන්න. තෙරුවන් සරණයි තෙරුවන්. තෙරුවන් සරණයි. හොඳයි නිරන්ති මහත්මිය. තෙරුවන් සරණයි. සංකතං අபிසංකතං කියන තැනක් රුප්පණයක් කියලා දකින්න පුළුවන් නම් එන්න ඒකත් වතුරේ හදපු බල්ලෙක් කියලා එහෙම තමයි. මොකද ඒකත් සකස් කරපු එකක් නේ. ඒ සකස් කරපු එකත් රුප්පණයක්. රුප්පණයක් කියලා නොදැක්ක නිසායි ඒක සකස් වුනේ. ඒකතර මේ මොහොතකටම නිත්‍ය කරන්න බැරි එකක්. මේ නිත්‍ය රූපයක් දැන් රුප්පණය කියන එක අපි රූපයක් කියලා දාගත්තේ හින්දානේ ඔය මේ සංකතය අபிසංකතය කියන එකත් අපි කතා කරන්නේ එකත් රුප්පණයක් කියලා මේ දැක්කොත් කියන එක තමයි මේ වැඩි දන්නේ මම සර්ම තමයි කියන්න ඕනේ හරි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නිරන්ති මහත්මිය. මේ කුමාර මහත්මයා තෙරුවන් සරණයි දළුවත් මහත්තයා. මම දැනට අවබෝධ කරගෙන තියෙන විදිහට මේ අවිද්‍යාවෙන් අපි අරගෙන තියෙන දේ ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා වගේ දෙයක් තමයි මට තේරෙන්නේ දැනට. සංකතං අபிසංකරන්ති කියන එක. මොකද මම මේ මෑතකදී මේකට මේ සාකච්ඡාවට සහභාගී වුණේ දැනට මාසයක් විතර ඇති. මට තේර මහා ලොකු අවබෝධයක් නැහැ මේක ගැන. දැනට මම හිතාගෙන ඉන්නේ මේ විදිහට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආයතන රවි මහත්මයා මේ කියන ඔක්කොම දේවල් මේ නෝට් කරගන්නවා හරි හිතේ තියාගන්නවා හරි කියලා මේ හැමදේටම ගැලපෙන විදිහට කතා කරලා ඊටම පස්සේ කේශව මහත්මයා කේශව සාකච්ඡාවද හැමෝම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා ඇක්ටිව්ලි. ඔබතුමාට පුළුවන් කතා කරන්න. හොඳයි එඩ්වඩ් මහත්මයා. එහෙනම් ලොකු පසුබිමේ සත්‍යයක් තියෙනවා මේක යෝගාන සත්‍යයක්. ඒක මොකක්ද දන්නේ නැහැ මයික් එකේ දන්නේ කතා කරන්න. තෙරුවන් සරණයි. ඉවදරාදෝ. දීපස්තායම් කියන්නේ රූපයක් පිළිබඳ අනුසංකල්ප කරන්නේ ඒක අපි අර විස්පනේ හරියට අවබෝධ වුණොත් අපිට ඒකට එන්නේ නැහැ කියන අදහස තමයි මට තියෙන්නේ. ඒක හරියට දන්නේ තෙරුවන් සරණයි මහත්මිය. හොඳයි. හොඳයි එඩ්වඩ් මහත්මයා. හැමෝටම තෙරුවන් සරණයි. මට හිතෙන්නේ මෙන්න මෙහෙමයි. මට උතන මම දකින්නේ උතන එකතු කිරීමක්. ඒ කියන්නේ අපි ගත්තොත් සංඥා විදිහට සකස් කරනවා. එහෙම ගමක දැන් රූපේ අපිට තියෙන එකක් වගේ පේන නිසා ඒක ටිකක් අමාරුයි අපිට තේරුම් ගන්න. සංඥාවක් විදිහට අපව සකස් කරනවා කියන එක අපි කරන්නේ අපේ මේ තියෙන අවිද්‍යාව වෙනුයි තණ්හාව වෙනුයි. ඒ දෙක එකතු කරන එක තමයි ඒ කියන්නේ එක සංඥාවක්. අපේ ඒ සංඥාව ඇවිල්ලා මිරිඟුවක් හෝ එහෙම නැත්නම්
අපි ගන්න විදියට ඔය වතුර හදපු බල්ලෙක් ඒ වගේ දෙයක් කියලා අවබෝධයක් නැති නිසා අපි ඒ සංඥාව තව සංඥාවකට ඒ කියන්නේ තවත් පතනවා. ඒ කියන්නේ අනාගතයට පතන එකක් එකට එකතු කිරීමක් වගේ තමයි මම දකින්නේ. අනිත් පැත්තෙන් මේ මේකෙත් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ මත් තියෙන්නේ ද්වයතාවයක් කියන එක. ඒ කියන්නේ අපි හැම දෙයක්ම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඇත්තටම ද්වයතාවයක් නේ. එතකොට ওই පංච උපාදානස්කන්ධය කියන එකෙත් ඇත්තටම විඥානය නාම රූපයක බහ ගන්නවා කියන එක. ඒ කියන්නේ ඔය දෙක ඔතන යම් අවබෝධයක් ආවොත් මේ දෙකම කියන්නේ නාම රූප නිසා විඥානය, විඥාන නිසා නාම රූප ඔය ද්වයතාවයම තමයි ඉස්සරහට යන්නේ. ඒකත් ඇත්තටම සංකතං අபிසංකරන්ති වෙන නිසා තමයි මේ දෙකේ අවබෝධය. කියන්නේ විඥාණයෙන් තොර නාම රූප නෑ, නාම රූපයෙන් තොර විඥානයක් නෑ, ඒ වගේම නාමයෙන් තොර රූපයක් නෑ, රූපයෙන් තොර නාමයක් නෑ. ඔය දෙකේ ඔය අන්‍යෝන්‍ය බැඳීම කියන්නේ අපිට අවබෝධයක් නැති නිසා අපි ඒකට ගැට ගහලා මේක ඉස්සරහට ගෙනියන එකම. ඒ කියන්නේ තණ්හාවර සිබ්බණිය කියන්නේ ඒ දෙක ඒව එකට එකතු කිරීම තමයි සංකතං අபிසංකරන්ති කියන්නේ කියන එක තමයි මගේ අදහස. මම දන්නේ ડોક્ટર රවි හරි තව කට්ටියට මේකට වැරදි හෝ හරි හෝ කියන්න පුළුවන්. බොහොම තිරුවන් සරණයි මහත්මයා. අශෝක භද්‍ර අශෝකයන් භද්‍ර ජයසිංහ ඉතින් කවුරු හරි කතා කරනවා. එක්ක නම දෙන්නම. අශෝක තෙරුවන් සරණයි සමාවෙන්න මේක ඔන් කරගන්න බැරුණා ඒක. දැන් මට තීරණ විද්‍යාවේ දැන් රුප්පණ වෙන ගතිය අපි තණ්හාවෙන් අල්ලගත්තාම තමයි අපිට මේ මනසින් රූප දකින්නේ. මුත් අපි මනසින් දකින්න රූප මනසින් දකින්න බැරි බව දන්නවා නම් එතන ඇසක් පිටින්නේ නැති බව දන්නවා නම් හට ගන්න නැති බව දන්නවා නම් මම හිතන්නේ තණ්හා කරන්න දෙයක් නැති වෙන බව. සමාවෙන්න මමත් ආධුනිකයි. මම දන්න ප්‍රමාණයෙන් තමයි කතා කරේ. තෙරුවන් සරණයි සියලු දෙනාට. තෙරුවන් සරණයි අසුමාත්මේ. හොඳයි මම හිතනවා මේ ප්‍රොෆෙසර් කොග්ගලගේ යොමු වෙන අවස්ථාව කියලා. ප්‍රොෆෙසර් අපිට මේ දැන් බොහෝ හැමදෙනාම වගේ ඒගොල්ලන්ගේ දන්නා තරමට තේරුම් ගන්න විදිහට කිව්වා. විශේෂයෙන්ම මේ පසුගිය කාලේම කතා කරේ කජ්ජනි සූත්‍රයේ විශේෂයෙන්ම රුප්පණය මතු කරත් නිසා බොහෝ අය කිව්වේ රුප්පණය දැනගත්තොත් හරි කියන තැන. නමුත් ඉතින් ඒක හොඳ ප්‍රකාශයක් වෙන්න පුළුවන්, නිවැරදි එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ උත්තරේ තුල රුප්පණය කියන දේවත් පැහැදිලි කිරීමක් තිබුණේ නැහැ නේ. ඒ නිසා මම හිතන්නේ තව ටිකක් ඔබතුමා මේ ගැන කතා කරොත් හොඳයි කියලා. ඔබතුමාට මම ආරාධනා කරන්නම් අපිට මේ උදාහරණයකින් මේක කිව්වොත් මම නිකන් උදාහරණයක් දෙන්නම් මේකෙන් පුළුවන්ද කියලා බලන්න මේ තේරුම් ගන්න කියන්න. දැන් අපි හිතමුකෝ දැන් ගයක් හදන්න දැන් ඔන්න ඉඩමක් ගන්න ඉඩමක් ගත්තා. ඉතින් ඉඩමේ උතන මොකුත් නැහනේ නේද? නිකම් මඩවල් ගොඩක් තියෙන්නේ. දැන් ඔතන ගයක් හදන්න තියෙනවා. ඔය ගේ ඉතින් ආකිටෙක්ටර් දෙන්නත් ඉස්සෙල්ලා තමන් හිතේ ලොකු සැලසුමක් හදා ගන්නවා නේද අපි? සැලසුමක් හදා ගන්නවා මෙතන මෙහෙමයි මේක මෙහෙමයි මෙතන මේ විදිහට පරිපල් දානවා. එහෙම සැලසුම් කරලා ඊට පස්සේ ආකිටෙක්ට් අතෝක ගියලා කොහොම හරි ඇඳ ගන්නවනේ. ඇඳ ගන්න රූපයක්. දැන් මේ හිතේ තමයි මේ රූපේ මවාගත්තේ. ප්ලෑන් එක ගහගත්තේ හිතේ. මේ හිතේ ගහගත්තේ ප්ලෑන් එක තමයි අපි දන්නවා මෙතෙන්ට ජනේල දානවා. මෙතෙන්ට මෙච්චරයි දිග පල්ල ජනේලේ. මේ පාට ගන්නවා. අර මේ ඔක්කොම ප්ලෑන් කරලා ඉවරලා මේ හිතේ තියෙන ප්ලෑන් එක. ඊට පස්සේ මේ ප්ලෑන් එක තමයි අපි ගිහිල්ලා පොළොවේ ප්ලාන්ට් කරන්න යන්නේ. එතකොට මේ රූපත්තාය කියන්නේ ඔය භෞතික සතර මහා ධාතු රූපේ හැදීම පිණිස මේ බාහිර රූපේ හැදීම පිණිස කරන මේ කාර්යය මේක තමයි කර්මය සංකාර සකස් කිරීම මේ හිත ඇතුලේ කරගන්නා දේ කරන ප්ලෑන් ගහිල්ල චේතනාව. එතකොට පිළියෙල කරගන්නවා ඒ අනුව ගිහිල්ලා අපි රූපයක් කියලා දෙයක් එළිය සතර මහා භූතත් එක්ක මේ සතර මහා භූතත් එක්ක එළියේ තියෙන රූපයක් හදලා පිළියෙල කරගන්නවා කිව්වම මේ එළියේ රූපයක් තියෙනවා කියන කීප එක නෙමෙයි මේ කියන්නේ.
සතර භූත වලින් කිසියම් දෙයක් සකස් කිරීමක් වෙනවා නම් ඒ අපි රූපය හැටියට ගන්නවානේ. රූපේ දැන් අපි කියනවානේ රූපේ හැටියට සකස් කර ගන්නවා කියලා. රූපන් රූපත්තාය කියනකොට රූපේ පිණිස සකස් කර ගන්නවා. ඒ දේ රූපයක් වශයෙන් ගන්නවානේ සාමාන්‍ය මිනිහා. ඒ ගන්නෙම කර්ම ගැනීම තමයි සංකාර සිද්ධ වෙන්නේ. කර්ම සහ චේතනාවෙන් තමයි සංකාර සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ දේවල් එකතු කරලා අද අපි සාකච්ඡා නිමා ගන්න යන නිසා මේ මාතෘකාව යටතේ අපි ලබන සුමාන සාකච්ඡාවක් කරනවා. ඔබතුමා කොහොමරි අරගෙන අපි වෙනත් මේ සූත්‍ර දේශනාව සම්බන්ධ කරගෙන. එතකොට මේ කාරණා පිළිබඳව කට්ටිය හැමෝටම දැන් අදහසුත් කියපු නිසා පැහැදිලි කර දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ සූත්‍ර ගැන සාකච්ඡා කරන එක නවත්තනවා කියලා නෙමෙයි. ඉතින් සාකච්ඡා මාලාව ඇති කියලා දැන් මට හිතිලා තියෙනවා. මේ කමක් නැහැ. කොහොම වුණත් මේ බොහොම සතුටුයි. මොකද හැමෝම දීපු උත්තර වෙලා අන්තිමට එකක් කියවුණා. අනේ මම නම් දන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔච්චර. ඒ බව දකින්න එක තමයි මේ ඇත්තටම ප්‍රඥාව. එහෙනම් අපි නෙමෙයි දන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඔන්න හොයන්න දෙයක් තියෙනවා. ඒ සෙවීම තමයි මගේ අවබෝධය හැටියට ඒ යෝනිසෝ මනසිකාරය කියන වචනයක්. ඒ කියන්නේ අපි හැමෝටම ඔන්න සද්ධර්මයේ ටිකක් ඇහිලා දැන්. දැන් හොයන්න දෙයක් තියෙනවා. ඒ සද්ධර්මයේ ඇහිමක් තමයි යෝනිසෝ මනසිකාරය. දැන් ගොඩක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ දහම ඇහෙනකොට ආනන්ද ගන්නවා. ඉතින් හොයන්න දෙයක් නැහැ. දැන් මෙච්චර කාලයක් කතා කරලා තාමත් මම දන්නේ නැහැ කියන එක තේරෙනවා නේද? ඒක තමයි හරි වටින දෙයක්. එතන වටින් නැති දේ තමයි අර මට විස්තර කරන්න කියලා අනිත් පැත්තට දාන එක. ඔක විස්තර කරගන්න ඕන තමයි. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒක අවබෝධ වෙනකම්ම ඒක තමන්ම විමසන්න. ඒක තමයි මේ දහම අර විචක්ෂණ ස්වභාවයට යනවා කියන්නේ. එතකොට අපිට හොයන්න ඕන අපි නොදන්න දෙයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ අවබෝධෙම ඇති. ඒක තමයි මේ ශ්‍රද්ධාව. මම කියන්නේ තමන් නොදන්න බව දකින්න ප්‍රඥාව කියන්නේ. ඒ පැත්තෙන් මම සතුටු වෙනවා ඒකාර්ථකින්. මම කවුරු හරි දන්නවා කිව්වට වඩා තව මේකේ මොකද්ද තේරුම් ගන්න දෙයක් තියෙනවා කියන එක. දැන් අර දැන් අපි අදහස් ඔක්කොම හොඳයි. දලුවත් මහත්තයා අන්තිමට ගෙනාවා ටිකක් අමුතු විදිහේ ප්‍රමාණයක් අපිට සංහල සායනාසලා අහලා තියෙනවා. ඒ හදාගත්තු එක නේද ඊළඟට හදන්නේ. ඒ උන්වහන්සේලාත් ඔය එක එක ප්‍රමාණ දෙන්නේ මේකේ තව දකින්න ඇති තියෙනවා. අපි මේ සූත්‍රයකම දාලා එකත් එක්ක ගලපන මේක හිතන්නවා. අපි දෙයක් හදන්න කලින් මෙහෙම දෙයක් හදන්න ඕන කියලා හිතේ ප්ලෑන් එකක් ඇඳිලා ඒක තමයි ටික ටික එළියෙන් සකස් කරන්නේ. ඒකට මේ උපමාවලත් උපමාව හරිද වැරදිද කියන එක නේ අපි උපමාව දකින විදිහ අනුව ඒවයි ගැඹුරට ගෙනත් යනවා. ඒක මට්ටමක් තමයි හිතේ හදාගත්තු එක භෞතිකව නිර්මාණය වෙන මට්ටම. ඒක පැත්තකින් හරි නේද අපිට භෞතික දෙයකට තමයි අපි රූපයක් කියන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක රූපයක් පිණිස පිළියෙල කරන ගතිය. හිතේ තියෙන එකට අපිට රූපයක් කියන්න බෑ මොකද ඒක වෙන කාටවත් තේින්නේ නැහැ නේ කොහොමද විස්තර කරන්නේ. ඒකට එළිය තියෙන ඒවායින් තමයි විස්තර කරන්නේ. ඒක යම් කිසි මට්ටමකට රූපන් රූපත්තායේ සංකතං අபிසංකරොන් තීති කියන එකට ටිකක් ගලපන්න පුළුවන්. එතෙන්දී තව හිතන්න දැනක් තමයි මේ සංකාර ගැන කියද්දී රූපයට ඔක කියනවා වගේ ඒක අන්තිමට එනවා විඥාණයට. එතකොට විඥානත්වායේ සංකතං අபிසංකරන්ති කියන එකත් සංකාරයක්. එතන තව ටිකක් ගැඹුරට හිතන්න තියෙනවා දැන්.
හිතේ හදපු එක එළියේ නිර්මාණය කරන එක වගේම හිතේ සකස් කරගත්ත එකත් අභිසංස්කරණයක්මයි. ඒකයි මේක අර ආයතන 6ටම යන්නේ. කනනාසය දිව කය වගේම මන ආයතනෙත් ඔය සෙල්ලමමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ හිතේ යම් කිසි දෙයක් නිර්මාණය වුණත් ඇති ලෝකෙ හැදෙන්නේ. ලෞකික නැති වුණා. ඒකයි විඥානෙත් විඥානත්තායි. සංකතා අபிසංකරණති. ඉතින් මේ වචන ටිකක් දිග වැඩියෙන් තියෙන හින්දා ඉතින් සංකතං අபிසංකරණති කියන එක අපි මොකක් හරි දැන් අර ටිප්පණිය කිව්වා වගේ මේක දරුවත් මහත්කගේ භාෂාවේ x කියලා දාගන්නකො. x කියන එක තමයි සංකතං අபிසංකරණති. දැන් බලන්න එතන මේ සංඛාරේ කිංච බික්කවේ සංඛාරේ වදේ. සංඛාරේ කියලා තියෙන්නේ මොකකටද? එතකොට මෙන්න මේ x කියන සිද්ධියට. සංකත අபிසංකරණය. ඒ ගන්න එකටයි අපි ඒකව දන්නේ නැතිව මේ සංඛාර කියලා මේ ව්‍යවහාර කරලා තියෙන්නේ. සංඛාරාපි මුච්චති. අනේ ඊළඟට බලන්න කිංච සංකතං අபிසංකරණති. දැන් අර අනිත් ඒවායි ගත්ත උපමා වගේ දැන් මේ විස්තර කරන්නේ x කියන සිද්ධිය නෙමෙයි. ඒකෙන් අපට මතුවුනේ මොනවද? ඔය සිද්ධිය හොයාගන්න. මොනවද මේ අபிසංස්කරණය? අන්න එතකොට අපිට අහුවෙන ටික තියෙනවා. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. ඒකට තේරුම් ගන්න අපි මේක දැනගන්න මට්ටමට එනකොට අபிසංස්කරණය වෙලා ඉවරයි. හිතේ මේක සකස් වුණා කියනකොටත් අபிසංස්කරණය වෙලා ඉවරයි. රූපයක් මට්ටමට බාහිරයට සම්බන්ධ වෙනකොටත් අபிසංස්කරණය වෙලා ඉවරයි. ඒක මෙතන ඒ සංකතං අபிසංකරණති. ඒක අපිට මොනවයින්ද මෙහෙම දෙයක් වුණා කියලා තේරුම් ගන්න පුළුවන්. රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන් නිවන. ඒ ටික තමයි අපිට ගෝචර. බලලට රූපයක් ගෝචර වෙනවා. අපිට සමහර විට මේ අපේ ශරීරය ගෝචර වෙනවා. ඒ අපිට ප්‍රකට වෙනවා. ප්‍රකට වෙන්නේ රූපයක්. හැබැයි එතන රූපය කියන එක බාර ගැනීම නෙවෙයි. ඒක ප්‍රකට වෙන්නේ කොහොමද කියන සිද්ධිය. මේක සකස් වෙන ගතියක් තියෙනවා. අනේ ගතිය තමයි මේ විස්තර කරන්නේ. ඕනකට ඒක දැන් පොඩ්ඩක් අපි වචනේ කැඩුවොත් මේක ඉතින් මගේ අදහසක් විතරයි. ඒක හිමම ගන්න නිකන් උදව්ව. මෙතන සංකත කියලා වචනකුත් තියෙනවා. අபிසංකරණති කියලා කියනවා. අපි වචන වෙනම ගත්තොත් එහෙනම් සංකත කියනකොට අපි ගන්න හේතුපත්යෙන් හටගත්තා. ඉබේ පහළ වුණා නෙවෙයි. කියන සංකත කියනවා. ඊළාට අபிසංකරණති කියනකොට අර නැවත සකස් කරන ගතියකුත් තියෙනවා. අபிසංස්කරණය. හේතුපත්යෙන් හටගත්තා කියන තැන ආපහු අපිට ගන්න පුළුවන් දැන් අර බල්ලගේ උපමාව ගත්තොත් මම හැම දෙයක් ඔය උපමාවෙන් මේක විස්තර වෙනවා නිවන දක්වා. එතකොට බල්ලෙක් වගේ පෙන්නුම් කරන ස්වභාවය සංකත. මේ පෙන්නුම් කලේ නැත්නම් බල්ලෙක් කියලා හිතන්නේ නැහැ නේ, රූපයක් කියලා හිතන්නේ නැහැ. මේ පෙන්නුම් කරන ගතිය තමයි මම ගන්නේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් පෙන්නුම් කරනවා අර එක මහත්තයෙක් කිව්වා ඒක තණ්හාවෙන් තමයි ආයක ඇත්ත කියලා පිළිගන්නවා. ඒක තමයි අර සතුටින් පිළිගන්න ගතිය තමයි තණ්හා. අවිද්‍යාවෙන් මුලා කරනවා. අපි හිතමු මැජික් කාර්යය මැජික් එකක් කරනවා. ඒක ඇත්ත කියලා පිළිගත්තොත් විතරනේ මැජික් එකක් වෙන්නේ. ඒක කලකට කවුරුවත් උඩ පිළිගන්නේ නැත්නම් ඒක මැජික් එකක් වෙන්නේ නැහැ. මේ වගේ නිකන් පෙන්නුම් කරනවා. පෙන්නුම් කරනකොට මේ ඇහැට විතරක් නෙවෙයි ආයතන හයින් ඕනෙක. මේ ಜಾති පහෙන් එකක් වගේ පෙන්නුම් කරනවා. නැත්නම් ලෝකයක් වගේ පෙන්නුම් කරනවා. ස්කන්ධයක් කතාවකුත් ආපින්ද ස්කන්ධයක් වගේ පෙන්නුම් කරනවා. ඇති දෙයක් වගේ පෙන්නුම් කරනවා. ඒ පෙන්නුම් කරනම අවිද්‍යාව. මෝඩකම. ඇත්ත தත්ත්වේ නිරෝධය.
අන්නේ පෙන්වන කරන ගතිය ආනික ඇත්තනේ කියලා අපි පිළිගන්න ගතිය තමයි තණ්හාව නැත්නම් සතුට වෙන ගතිය. එතකොට මේ වචන දෙක නිකන් මට හිතෙනවා නිකන් මේ වගේ බෙදන්න ඕන නම් බෙදා ගන්න සංකත කියන ගතිය නිකන් අවිද්‍යාවෙන් පෙන්වන කරන ගතිය. අවිසංකරන්ත කියන්නේ ඒක ඇත්තනේ කියලා බාර ගන්න ගතිය. තණ්හාවෙන් බැඳෙන ගතිය. අවිද්‍යාව සංයෝජන අවිද්‍යාව නිවරණ තණ්හා සංයෝජන. තණ්හාවෙන් බැඳෙනවා. ඒ දෙකම අපේ එකට වෙනවා. ඒ හින්දා මේ සංකතං අபிසංකරොන් තීති කියලා වගේ නිර්වචනයක් පොඩ්ඩක් හදාගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කිව්වේ අපි නොදන්න දෙයක්මයි. මේක හරියට තේරුම් ගත්තොත් ඔය පහෙන්න එතර වෙනවා. මේ පහ අල්ලගෙන ආයේ තර්ක කරන එක නෙමෙයි. ඔය පහම වැඩක් නෑ, අදාළ නෑ. කතා කරන්නවත් ස්වභාවයක් නෙමෙයි නිරෝධ ධර්මය. කියන මේ නුවණ. ඒ කියන්නේ අපි වතුරේ බල්ලෙක් ගැන කොච්චර තර්ක කළත් වැඩක් නෑ. මේක බෙදලා මොන විදිහට කතා කළා. මේ දෙදීම තමයි අපි අර මූලිකව තේරුම් ගන්න කරන්නේ. අපි ධර්මයේ ගොඩාක් විදිහට බෙදලා පෙන්නන්නේ දෙදීම. ඒකට ඒ සේරම කරන්නේ මේක ඇත්ත තේරුම් ගන්න යථාභූත ස්වභාවය. ඒ යථාභූත ස්වභාවයට එනකොට ඔකත් සංකත අபிසංස්කරණය. සංකත අபிසංකරණය. මොකද අපි කතා කරලා තියෙන්නේ සංකතං අபிසංකරණය තීති උන දේවල් ගැන. කිංච සංකතං අபிසංකරණය. රූපේ පිණිස සකස් වුණේ වේදනාව පිණිස සකස් වීම සංඥාව පිණිස සකස් පිළියෙල කරගැනීම නේ. සිංහලෙන් මේ වචනේ හොඳයි පිළියෙල කරගන්න. ඒ සඳහා ඒකට අන්නේ ඒ අර්ථය අර අபிසංස්කරණය කියන එක ගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. ඉතින් මේ දැන් ඔය දහම විමසන්න මෙන්න මේ වගේ තව එහාට යන්න මේකේ තේරුම් ගන්න දෙයක් තියෙනවා කියන මට්ටමමයි මම දකින්නේ. සද්ධර්ම ශ්‍රවණය යාට යෝනිසෝ මනස්කාරය සිද්ධ වෙනවා. එයා හොයි. ඒ වань ගතියමයි යෝනිසෝ මනස්කාරය. ඒකම මේ සූත්‍රයෙන් අපිට දැන් පේනවා. දැන් ඉතුරු ටිකට යනකොට ඒ රූපේ ගැන ආපු අවබෝධය. හරි. රූපේ අනිත්‍යයි කියන එක එහෙම දැන් හොඳට අර ඉස්සරට වඩා උප්පන ගතිය නිසා රූපේ ඉතින් පිළිටවන්න බෑනේ. එන අර්ථය කියන්නේ නිරෝධ ධර්මයක්. කතා කරලා තියෙන්නේ උපද්දවීම කියන ඒ අවබෝධයත් එක්ක කියන අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධය මම හිතන්නේ වැදගත් වෙනවා. එතකොට මේ සූත්‍රේ මම හිතන්නේ අර මුලින්ම නිකන් මුල ඉඳන් අදට කියාගෙන ගියාට වඩා දැන් අද කියනකොට මම හිතන්නේ හැමෝටම නිකන් ඇත්තට මම විස්තර කළේ නෑ. මම මේ සිංහල එක කියෝගෙන ගියාම ඊට ඇරෙන්න දෙයක් කළේ නැහැ. ඒ වුණාට තමන්ගේ අර දැක්මේ වෙනසක් වෙලා තියෙනවා. අන්න ඔක තමයි වෙන්න ඕනේ. ඒක තව තව දියුණු වෙනවා මේ තව ওই විදිහට මෙනෙහි කරනකොට. ඒක කියන්නේ මං කියන හින්දා නෙමෙයි. ඒක ඒ තමන් තමයි ඒ දැක්ම හදාගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඒ සද්ධර්මයේ ඇහුණක් තමයි යෝනිසෝ මනසිකාරය. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. ඒ දෙකට ඒ ප්‍රඥාව යෙදෙන්නම වෙනවා. ඒකෙන් තමයි අර ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක තමයි අර ප්‍රස් කරන්නේ විසිරෝනවා කියලා ඒ වචන ගොඩකින් දෙන්නන්නේ. ඔන්න ඔය ප්‍රතිපදාව. ඒක තමයි මම අර වචන තුනකින් කියන්නේ පච්චුප්පන්න රූපයේ. කියන්නේ දැන් රූපයක් හම්බ වුණා නම් දැන් වේදනාවක් හම්බ වුණා නම් පච්චුප්පන්න. අන්න ඒක නිබ්බිදාව විරාගය නිරෝධය පිණිස පිළිපන්නා. කලකිරීම එන්න ඕන. කලකිරීම නිකන් එන්නේ නැහැ මේ අවබෝධය නැත්තම්. ඒ රූපේ දැම්මාව කාදමනවා නේද? වේදනාව කාදමනවා නේද? කියන. අර තෙලනවා කියන වචනයක්. ඒක ලේසියෙන් එන එකක් නෙමෙයි. ලොකු නුවණකින්. රූපයක් අහු වෙනකොටම ඔන්න කරදරයක්. තෙලනවා. වේදනාව කියනකොට සැපක් වෙනකොටත් එහෙමම වෙන්න ඕන. දුකට විතරක් නෙමෙයි. ඒක පිළීමක්.
ඒකට එන්න නම් අර වේදනා ස්වභාවය දකින්න ඕනේ. මේක සැපද දුකද කියන ස්වභාවය නෙමෙයි. මේ වින්දන ගතිය නේද ඕකෙන් නේද මේ පෙළන්නේ. කියන. අන්න එහෙම වුණත් කලකිරෙන්නේ නිබ්බිකාව. කලකිරුණොත් තමයි නොඇලෙන්නේ. ඒ දෙක මත තමයි අර නිරෝධ කරන මාර්ගයට පිළිපන්නා වෙන්නේ. පිළිපන්නා හොති කියන්නේ මේක ප්‍රතිපන්න මොනවා කියන්නේ. ඒක තමයි මම දකින්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. ඒක වගේ සද්ධර්ම ශ්‍රවණය යොමුසමානස්කාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. නේද? සෝතාපන්න වෙන්න තියෙන අංගනේ. අන්න ඒක දැන් මේ දහන දැකෙනවා ඔය වගේ මේ සූත්‍රෙම තව සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට තමන්ගේම අවබෝධයම තමයි වැඩි වෙන්නේ. මොකද ඒක යෝනිසෝමනසිකාරයටයි උදව් වෙන්නේ. දැන් අපි සාකච්ඡා කරන්න අර සද්ධර්මයේ මතුවෙනවා. සද්ධර්මයේ කියන්නේ අපි දන්න දේ නෙමෙයි නොදන්න දේ. බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ පෙරණැසු විරු දහම කියලා දේශනා කරන්නේ. එයි. බුද්ධත්වයේ ලබන්න කමේ සිදුහත් කුමාරයවත් දැනගෙන හිටිය එකක් නෙවෙයි. හැබැයි අපිට ධර්මයක් ඇහෙනකොටම හිතෙනවා අපි දන්නවා මේ ටික මට තේරෙනවා කියලා. ඒ මත්තෙන් එහාට යනවා. ඒ ලෝකයට අයිති පැත්තෙන් එහාට යන දර්ශනයක් මත කරගන්නම මේ සාකච්ඡා විමසන ගතිය උදව් වෙනවා. ඒක මං කියන හින්දා හරි කියලා ගන්නත් නෙමෙයි. ඉතින් කරක දෙන්නස ඉවස මේක පාළිය කියලා ඉන්නේ. බලන්න සාරානිදේශනා අහන්න. හරිද? විදිහට මේක ඔව් තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි රොස. දැන් මම එතනම ඉඳලා තා පොඩි කොටසක් අහගන්න දැනගන්න මේ දැන් මේ මොඩර්න් ප්‍රශ්නයක් ඇටියට හිතෙන්න පුළුවන්. නම් පොඩ්ඩක් බලමු. මේ අපි දැන් සංකතං අபிසංකරෝති කියනකොට එතන අපිට උතුමා පැහැදිලි කරා වගේ දෙසරයක් සංකතයන අවශ්‍යකස් කිරීමක් ගැන කියුණානේ. එතකොට දැන් ගෙදර ප්ලෑන් එක හිතේ හදලා එළිය ගයක් හදන කියා දෙක තුළ කොතනද මේ සංකතං කටයුත්ත උනේ කොතනද අபிසංකරං තුති උනේ? පැහැදිලියෙන් අහනවා නම් මේ මනසේ හදා ගන්නකොට සිදුවෙච්ච එක මොකද්ද? එළිය ගිහිල්ලා කවුරු හරි හදනකොට මොකද්ද? ඔව් ඒක අහපු එක හොඳයි දරුවත් මහත්තයා. මම කිව්වේ ඒකේ ඒ උපමාවෙන් අපි යන්න පුළුවන් වැරදි තැනකුත් තියෙනවා. ඒක මතක තියාගන්න. දැන් හිතේ හදපු එකයි එළියේ හදන එකයි එකක් අවස්ථා දෙකකදී වෙනවා. අනිත් එක තමයි හිතේ හැදුවට ප්‍රශ්නයක් නැහැ මේ එළියේ සම්බන්ධ කළොත් තමයි වැරද්ද වෙන්නේ කියලා. එහෙම නෙමෙයි ඒක. එළියේ හදන එකේ කොහොමත් වැරද්ද තියෙන එක පැහැදිලියි. මම අර මතු කළේ මේක හිතේ හදන එකෙත් ඔය වැරද්ද එහෙමම තියෙනවා. ಜಾති ගහම ඔතන සකස් වෙනවා. يعني අපි දැන් හිතේ ගෙදර කියනකොටම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ඔතන ඇවිල්ලා ඉන්නේ. බාහිරේ හදන්න කලින්. ඒ මට්ටමේම මේ ටික මතුවෙනවා කියන අදහසෙන් ඔක හොයන්න ඕන. ඒකයි මම අර ඉස්සෙල්ලා අර රූපෙට විතරන්නේ විඥානෙට එක ඒ විදිහම එකක් ඇති වෙනවා නම් එතනත් මේ ටික එහෙමම සිද්ධ වෙලා. හැබැයි උපමාවෙන් අපිට අර්ථයක් මතු කරගන්න පුළුවන්. ඒකට අර අපි හිතන රූපමය ගතිය කියන්නේ බාහිර දෙයකට සම්බන්ධ කරන ගතිය කියන එක ඔය සංකතං අபிසංකරණ ප්‍රීති කියන එක විකත් කර උප්පන ගතිය නෙමෙයි රූපයක් කරගෙන කියන තැනට එන්න පුළුවන්. ඉතින් මෙතන මම මේ මත කරන්නේ මොකද අපි ඔය මමත් ඉස්සර හිතුවේ එළියේ තියෙන එක නෙමෙයි හිතේ හදනවා කියන තැනට ආවහම හරි කියලා. හැබැයි ඒකත් ලෝකෙට අයිති. එතන මෙහාටත් මේකේ යන්න මම හිතාගෙන හිටියා මේ අபிසංකරෝති කියන කොටස තමයි මේ හිතෙන් වෙන්නේ කියලා. මේ මම හිතුවා මේ හිතෙන් දැන් කැලිටි එක එකතු කරලා හිතෙන් තමයි මේක නැවත සකස් කරන්නේ. මේ
කියලා මං හිතුවා ඒතර මේ අபிසංකරෝති නැවත සකස් කිරීම ඔක්කොම එකතු කරලා ගැට ගහලා හිතේනේ ඔක මේ ඒක මේකයි කියලා හදන්නේ. ඕකට තමයි මේ අபிසංකරෝති කියන්නේ කියලා මම හිතන් හිටියේ. නමුත් දැන් මට මේ අතම් කියනවා මම මේ මාංකඩවල සුදර්ශන හාමුදුරුවන්ගේ මේ සම්මා දිට්ඨි සූත්‍රය සම්බන්ධ කරගෙන තමයි මම මේ උදාහරණ ඉදිරිපත් කරලා ඒ ඔස්සේ මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒකදී උන්වහන්සේම පැහැදිලි කරන්නේ මේ සංකතං කොටස තමයි මේ හිතේ හදන්නේ. ඒ කියන්නේ දැන් වඩුවෙක් පුටුවක් හදන උදාහරණයක් ගත්තොත් එම වඩුව හිතෙන් පුටුව හදා ගන්නවා ඉස්සෙල්ලා. ඒක තමයි මේ සංකතං. ඊට පස්සේ අபிසංකරණති තමයි මිනිහා ගිහිල්ලා එන ගෙනලා ලී ගෙනලා මොරිච්ච ගෙනලා පුටුව හදන කොටස තමයි අபிසංකරණති. ඉතින් ඒක හොඳ පැහැදිලි කිරීමක්. ඉතින් ඒක අපි හිතනකොට දැන් අපි දැන් එළිය අපේ ඇහැට කිසියම් ආරම්භණයක් ගැටුණාන් පස්සේ ඒක මේයි කියලා අපි ගන්න අර හිතේ හදාගත්තේ සංකතේ නිසා අபிසංකරණයක් කළා තමයි මම මගේ දුවේ මගේ කාර් එකේ මගේ ගේ කියලා ගන්නෙ. මොකද එහෙම ඒ ආරම්භනේ ඇහැට ගැටුණාම කියන එක. ඉතින් ඒ අර්ථයෙන් සංකතං අபிසංකරෝති කියන කතාව පැහැදිලි වෙන්නේ එතන. ඉතින් ඒකම සම්බන්ධ කරගන්න තියෙනවා දිත්තේ දිත්තමත්තන් කියනකොට එහෙම ඉතින් ඉතින් ඒක කියන්නේ දුටු දේ නෙමෙයි පවතින දේ නෙමෙයි දකින්නේ කියන අර්ථේ පැහැදිලි කරනවා. ඉතින් ඔය පැහැදිලි කිරීමම තව ඉස්සරහට ගිහිල්ලා ඉතින් මම හිතනවා දැන් ඔබතුමාද පැහැදිලි කර දීපලත් එක කිසිම මේවත් එක්ක ගැටුමක් නැහැ. ඒ කියන්නේ වෙන සිද්ධිය සම්බන්ධයෙන් නම් කිසිම ගැටුමක් නැහැ. මම හිතන්නේ සිදුවීම එකම තියෙන ඉතින් අවබෝධ කරගන්න මට්ටමට සහ ඒ වචන ඔස්සේ දෙන ඉන්ටර්ප්‍රිටේෂන් වල වචන වලට දෙන තේරුම් හැටියට තමයි මම හිතන්නේ ප්‍රශ්නයක් වෙනස් කරගන්න. එහෙම නම් සිදු ඔබතුමා පවසන් සවුරම වෙන දේනේ නේ සිදුවෙන දේ තමයි. ඉතින් කල්යාණ මිතුරෙන් තව මොහොතකට පොඩ්ඩක් අපි යමු අහමු මේ දැන් ඔබතුමා පැහැදිලි කර දුන්නා නැවතත් දැන් ඔයගොල්ලන්ට මොනවද හිතෙන්නේ මේ කාරණාව පිළිබඳව? දිට්ඨිමත ගැන පුළුවන් නම් තාටිය මට කියලා දෙන්න කවුරුහරි. තෙරුවන් සරණයි දලුවත් මහත්තයා. මේක ඔබතුමා කියපු කාරණේ සම්බන්ධයෙන් මට වැටහෙන මට්ටම හරිම කියලා පිළිගන්න අවශ්‍ය නැහැ. දැන් හිතේ පුටුව හදනවා කියන මට්ටමේදීම හිතේ මැවෙද්දිම සංකතයක් වෙලා ඉවරයි අபிසංකතයක් වෙලා ඉවරයි. මේ පැත්තේ මම පිහිටලත් ඉවරයි සක්කාය දිට්ඨිය බැහැගනත් ඉවරයි. එතකොට බුදුහාමුදුරුවෝ කියලා දුන්න සක්කාය දිට්ඨිය දුරු කරන මගට පිළිපන්නද කියලා පොඩි ප්‍රශ්නයක් නැගෙනවා. මගේ අදහස අනුව නම් හිතේ සකස් කරන මට්ටමේදීම සංකත අபிසංකත දෙකම වෙලා මමත් පිහිටලා සියල්ල සිදු වෙලා ඉවරයි කියන තැන තමයි ඉන්නේ. මේක ප්‍රායෝගික මට්ටමේදීත් ඒක අභිබවලා යන්න ඕන බුදුහාමුදුරුවෝ කියපු ලෝකෝත්තර දහමට එද්දි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතනවා ප්‍රශ්නේ කට්ටිය තේරුම් ගන්න නැතුව ඉස්සරහට කතා කරනවා කියලා. අහන්නේ මේ සාමාන්‍ය මේ ජෝන් ජේම්ස් අප්පුහාමි කරගන්න දේ ගැන මේ කතා කරන්නේ. සරුත් හාමුදුරුවෝ කරගන්න දේ ගැන නෙමෙයි කතා කරන්නේ. මේ කතා විය යුත්තේ විය හැකි. නමුත් අපි මේ කතා කරන්නේ මේ කෙනෙකු රූපේ නමින් ගන්නෙ කොහොමද? මේ යෝන් අප්පුහාමි කරගන්න දේ ගැන තමයි මේ අපි කතා කරන්නේ. මම හිතන්නේ ඒකනේ අපි ඉස්සර තේරුම් ගන්න යන්නේ නේද? ඊට පසුව වෙන්නේ කියන්නේ ඔබතුමා එක්සරක් කිව්වා වගේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බලන්නවත් දෙයක් නැහැ කියන තරකට ඒවි කවදා හරි. නමුත් දැන් මේ ගන්න මේ දේවල් මගේ ළමයායි මගේ කාර්යකේ මගේ ගේ කියලා ගන්න මේ අපිට තමයි මේකෙන් නොගෙන තත්වයට සම්මාදිට්ඨියක් ඇති කරගෙන තමයි මේ කතා කරන්නේ. මොකද්ද මේ අපි ගන්නෙ? කොහොමද මේ ගන්නෙ කියන දේ කතා කරන්නේ. ඉතින් එතකොට ඔය කියන මට්ටම අපි ඒයි කියලා ඔළුවට දාගත්තොත් එහෙම බලන්න දෙයක්වත් නැහැ, ගන්න දෙයක්වත් නැහැ, මේ පොතක්වත් කියවන්න දෙයක් නැහැ. මොකද මේ ඔක්කොම නැති දේවල් ගැන මේ කතා කරන්නේ. කිසි තේරුමක් නැති වෙනවා. එහෙම යන්න ඕනේ නැහැ මං හිතන්නේ දැනට. Taman ඉන්න තැනින් දැන් මේක මේ කොහොමද මේ වෙන ක්‍රියාදාමයේ ඉස්සෙල්ලා දැනගන්න එපා. තව කාටට පුළුවන් අපි කතා කරන අවස්ථාව දෙමු කොහොමද? කවුද එකතු වෙන්නේ? තුලනි මහත්මිය සම්බන්ධලා තියෙනවා දැන් ටික පරක් වෙලා. මම දැක්ක දැන් හැබැයි ටිකක් කලින් හිටියක් දන්නේ.
තෙරුවන් සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි. මේ ඇත්තටම මම ටිකක් පරක් වෙලාද සම්බන්ධ වුණේ මට මොකද්ද කතා කරේ කියලාවත් මට ඉච්චර අදහසක් නැහැ. මේ ඔබතුමාගේ ප්‍රශ්නය ආයි පොඩ්ඩක් ඉදිරිපත් කරනවාද මට පොඩ්ඩක් අහන්න බැරි වුණා. ඔබතුමී මේ දැක්ක සම්බන්ධුනේ එහෙනම් මේ ඔබතුමීට ප්‍රශ්නයක් කෙනෙක් සාධාරණ නැහැ. එහෙනම් කමන්නේ සමායන ඔබතුමී හොයම් තමයි අපි යමුනාම් ප්‍රසිද්ධිවත් වෙනවා බොහොම පිං මේ හොඳයි තෙරුවන් සරණයි. පස්සේ ඊළඟ සැරේ කතා කරමු එහෙනම් තෙරුවන් සරණයි. මම ළඟින්ම පේන්නේ තුලි මහත්මියට උඩින් සුනිල් මහත්තයා ඔබතුමා කතා කරනවා. තෙරුවන් සරණයි දලුවත් මහත්තයා මේ මගේ නම් හැඟීම ඔබතුමා ඉදිරිපත් කරපු කාරණාව ගොඩාක්ම සාධාරණයි. ඇත්තටම අපි මේ එකපාරටම මේ ශුන්්‍යතාවයකට ඒ වගේ ඒවා කතා කළාට ඒක ප්‍රායෝගික නෑ. අපිට අහුවෙන තැනින් තමයි පටන් අරන් යන්න ඕනේ. ඉතින් මට හිතෙන්නේ ප්‍රායෝගික ලෙවල් එකෙන් නම් ප්‍රායෝගික මට්ටමින් නම් ඒකට හොඳම දේ තමයි සතර සතිපට්ඨානේ දීලා තියෙන මේ පබ්බ 21කින් ඉදිරිපත් කරන කරුණු ටික හරියට අධ්‍යයනය කරලා ඒක ප්‍රායෝගිකව වඩන එක තමයි ඒක වඩාගෙන යනකොට ඔය අපි කතා කරන මේ මට්ටමට එන්න පුළුවන්. ඒකයි මගේ පෞද්ගලික හැඟීම. ප්‍රායෝගිකව මම දැනට කරන්නේ ඒ විදියමයි. එතකොට ඔය දැන් අපි කතා කරන ඔය මේ දැන් ඔය මේ මොකද්ද මේ රූපය ගැන ඔය කතා කරන ඒවා එකපාරට දැන් අපි කතා කළා අපිට දැන් අපි ඉන්නේ එක මට්ටමක අපි අල්ලන්න යනවා තවත් එක අන්තයක් ඒක නිකන් මං හිතන්නේ තවත් මඤ්ඤන් ආවකට වැටෙන එක විතරයි වෙන්නේ අපිට නිකන් කියන්නේ මේ කරුණු වශයෙන් කතා කරන්න පුළුවන් තවමත් අපි කතා කරන්නේ විඥාන මට්ටමේ. ඉතින් අපි මේ මාර්ගයේ තියෙන ප්‍රඥාවම දියුණු කරගන්නමයි. ඒකට අර කොග්ගලගේ මහත්තයා කිව්වා වගේ යෝනිසෝ මනසිකාරයේම ඒ ප්‍රඥාව ඩෙවලොප් කරන්නේ මේ මාර්ගයේ අපි මේක මේ ගැටි මේ ප්‍රශ්නයේම උලුප්ප ඒකෙන් මෙව වෙන්න. ඉතින් ප්‍රායෝගික මට්ටම නම් මට හිතෙන්නේ මේ දැන් මේ දැනට දලුවත් මහත්තයා ඉදිරිපත් කරපු කාරණාවට නම් මං හිතන්නේ එකම සොලියුෂන් එක සතර සතිපට්ඨානේ හරියට මෙව කළා ඒක වඩන එක කියලා තමයි මගේ මෙව වෙන්නේ. හැබැයි ඕනෑම ක්‍රිටිසිසම් එක මං අහන්න සතුටුයි. මොකද අපිත් මේ දැනගන්නනේ අනිත් අයගේ එක්ස්පීරියන්ස් වලින් try කරන්නේ. ඉතින් ඒකයි මට කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුනිල් මහත්මයා. බොහොම හොඳයි. ඔබතුමා ප්‍රතිපදාව ගැන ඔබතුමා මතක් කරා. ප්‍රතිපදාව මම හිතන්නේ අපි කවුරුත් එකයි සතිපට්ඨාන කියන එක මේ දැන් විශේෂයෙන්ම අපි මේ සාකච්ඡාව පටන් ගන්නකොටම සාකච්ඡා මාලාව කුකුලේ මහත්මයා මතක් කළා මේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස මේ කරන්න කියලා. ඉතින් මේ සම්මාදිට්ඨිය ඇති කර වෙන්නේ සම්මාදිට්ඨිය නැති කෙනෙකුටනේ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. කරන්න කතා කරන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට ඉතින් ආයි මොනවද කතා කරන්නේ සම්මාදිට්ඨිය ගැන. ඉතින් ඒ නිසා මේ සම්මාදිට්ඨිය නැති අපිට මේ අපි දන්නේ නැති දේ හරි දේ ගැන තමයි මේ කතා කරන්නේ. අපි මේ ගන්න අපි දුවේ ගේය කාරකේ කියලා ගන්නෙ කොහොමද ඒ ක්‍රියාදාම වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ මට්ටමට ගත්තාම මම හිතනවා සාධාරණයි කියලා. ඉතින් ඒකේ තව ඔබටම ගිහිල්ලා ඉතින් කොහොමද එහෙම දෙයක් ඒ ගත්තේ තැනම වැරදි නොගෙන ඉන්නව නම් හරි තමයි කියන එක ඒක හරි. ඒක කිසි සැකයක් වැරදක් නැහැ. ගත් එකම වැරදි නොගෙන ඉන්න එක තමයි හරි. ගත් එක තැනම ලෝකෙට අහුවෙලා ඉන්නේ ඔක්කොම කතන්දර හරි. ගත්තේ තැන ලෝකෙට අහුවෙලා ඉන්නේ. ඒක නෑ අපි මෙතන ඉන්නේ පුතත් දැන හින්දා මේ සම්මාදිට්ඨිය අහගන්න. ලෝකෙට අහුවෙලා ඉන්නේ පැහැදිලිවම. ඉඳලා මේ ලෝකෙට අහුවෙලා ඉඳගෙන මොනවද මේ ගන්නෙ කොහොමද මේ ගන්නෙ ගත්න එකේ වරද තමයි මේ කතා කරන්නේ. හොඳයි කකුල මහත්තයා. ඒකම සරණයි. දරුවත් මහත්තයා මම හිතන්නේ දැන් හොඳ තැනකට ආවා කියලා. දැන් අපි අර සූත්‍රේ විමසගෙන ගිහිල්ලා දැන් කිසි යන අවබෝධයක් තියෙනවා. දැන් ආපහු අපිට මේ සුනිල් මහත්තයා මතක් කළා වගේ දැන් ප්‍රතිපදාවට සම්බන්ධ කරලා මේක බලන්න. දැන් විශේෂයෙන් සතිපට්ඨාන. දැන් මේ සූත්‍රෙදී තියෙනවානේ අර සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා. අන්න එතෙන්ට එනකන් මෙනෙහි කිරීම දහමක් ඇහුනේ නැති කෙනා මෙනෙහි කිරීමේ ඇහුණ කෙනා මෙනෙහි කිරීමේ වෙනසක් නැහැ. අතනින් එහාට තමයි මේ
ලෝකෙට අයිති ප්‍රතිපදාව නැත්නම් පූර්ව ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව වෙන්නේ. එතකොට අපි දැන් සතිපට්ඨානේ හැමෝම දන්නවා කොටස් හතරක් තියෙනවානේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඉතින් ඒකෙන් ගොඩක් අය කායනුපස්සනා කොටස තමයි වඩන්නේ. දැන් ඒක බලන්න මෙන්න මේ දහම ඇහෙන කොටසට කොහොමද සම්බන්ධ වෙන්නේ? රූපණ අර්ථයෙන් රූපය කියන එක. කායනුපස්සනාව කියන කාය කියනකොට රූපමය අර්ථය කියන්නේ කාය. ඒකේ දැන් කායනුපස්සනාවේ අපිට තියෙන ප්‍රධාන කර්මස්ථාන 14 ගත්තොත් ඒ 14 ශරීරය ගැන එක එක බලන විදි තියෙනවා. මේ කාය කියන එක. ඒ කයෙහි ආනුපස්සීව විහෙරති වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒකෙදි අපිට ඔය ඕනම කමටහනකට දාලා බලන්න පුළුවන්. දැන් කයේ අපි දන්නවා මේ ඉරියාපත නැත්නම් ඉරියව් ගැන බලන කොටසක් තියෙනවා. ඒකට සතර ඉරියව්ව ගන්න පුළුවන් ප්‍රධාන. මේ අපේ වාඩි වෙලා ඉන්නවා, නැත්නම් විදිනවා, හිටගෙන ඉන්නවා, හාන්සිලා ඉන්නවා. ඒ අතර මේ ශරීරයේ පවතින ඕනම ඉරියව්වකට යන විදිහේ ඒ අතරමැදි ඉරියව් තියෙනවා. එහෙම නැත්නම් අපිට අර දෙතිස් කුණප පැත්තෙන් බලන්න පුළුවන්, නැත්නම් නවසිගතික පැත්තෙන් බලන්න පුළුවන්. ඔහොම මේ එකේ වයි ආනාපාන සතියට එන්නම් පස්සේ දැන් ඉස්සෙල්ලා ශරීරය ගැන බලන ඒවා තියෙනවා, ධාතු විදිහට බලන. දැන් ඔය හැම එකේම පටන් ගන්නකොට මුලින්ම කෙනාට මේ තියෙන ශරීරක ස්වභාවයක් තමයි ඉස්සෙල්ලා බලන්නේ. අපි උදාහරණයක් විදිහට ඉරියව්ව ගත්තොත් දැන් මම වාඩි වෙලා ඉන්නවා. මේ ශරීරේ තියෙන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව. දැන් මුලින්ම ඔන්න ඔය ඉරියව්ව තියෙනවා කියලා දැනගන්නවා. ඒක සිහිය පිටිකන්න. පිටගෙන ඉන්නකොට ඔන්න ශරීරේ පිටගෙන ඉන්නවා. ඒ දිනකොට මේ ශරීරය ඇවිදිනවා. ඇවිදින ඉරියව්ව. දැන් බලන්න ඒ ඉරියව්ව ගැන කතා කරන්න පුළුවන්ද ශරීරයෙන් තොරව? ශරීරයෙන් තොරව ඉරියව්ව ගැන කතා කරන්න බැහැ. කියන්නේ අපි රූපේ පිහිටෝලා ඒකට සාපේක්ෂව තමයි ඉරියව්ව. දැන් මේ මූලික මට්ටමේ දහමක් අහලා තිබුණත් නැති වුණත් ඕන කෙනෙකුට ඔය ඉරියව්ව අඳුර ගන්න පුළුවන්. අපිට සිහිය පිහිටන්න පුළුවන්. ඒකට එතනින් පටන් ගන්නවා. දැන් මේක මේ හැම කමටහනේම හොඳට බැලුවොත් ඉස්සෙල්ලා තියෙන්නේ මේ අපි දන්න ශරීරයේ තියෙන ස්වභාවයක් ගැනයි ඔය කියන්නේ. ඒ කියන්නේ මුලින්ම ඔන්න දැන් ශරීරය ගැන ස්වභාවිකින් අපි ශරීරයට සිහිය පිටව ගන්න. එතකොට අපිට ඔන්න කයක් හම්බ වුණා. ඒ ඔයයි ගිහිල්ලා ඊළඟට ඔය හැම එකේම පොදු කොටසක් එනවා. ඒකෙදි තමයි අර ඉති අජ්ජත්තං වා කායිකානුපස්සී විරති බහිද්ධා කායිකානුපස්සී විරති කියලා ඒ දිගට යන ටික අජ්ජත්ත බහිද්ධා කායිකානුපස්සී විරති. ඊළඟට සමුදය ධම්මානුපස්සී කායස්මින් විරති වය ධම්මානුපස්සී කායස්මින් විරති. සමුදය වය ධම්මානුපස්සී කායස්මින් විරති. කියලා ඒ සතිපට්ඨාන විභංගෙදි පෙන්නනවා මේ සතිපට්ඨානය මේකයි සතිපට්ඨාන භාවනාව මේකයි කියලා. එන භාවනා කොටසේදී භාවනා කොටස පටන් ගන්න සමුදය ධම්මානුපස්සීවා කියන තැන. එතකන් තියෙන්නේ මේ කය කියන එක අඳුනගන්න. ඔය කොටස මම දකින්නේ අර ඉති රූපං කිව්වා වගේ. ඊට පස්සේ ඉති රූපස්ස සමුදයෝ කියන එක ප්‍රායෝගිකව බලන්න කියන දේ. ඒ කියන්නේ දැන් මම මේකට උදාහරණයක් ගත්තොත් ඔන්න දැන් මේ ශරීරය වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා තියෙන ඉරියව්ව කියලා දැනගන්න. ඒ දැනගන්න සිහියක් ඕන. අපේ හිත වෙන කොහෙවත් නම් ඕක දන්නේ නැහැ. මොකද දැන් සිහිය පිහිටලා කය තියෙන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව. අනේ ඉති රූපං රූපේ දැනගත්තා දැන්.
වාඩි වෙලා ඉන්න ශරීරයක් තියෙනවා. දැන් ඊළඟට මේ රූපේ සමුදය හොයනවා. සමුදය හොයන ක්‍රම කීපයක් තියෙනවා. අපි දන්නවා මේ වාඩි වෙලා ඉන්න මේ ශරීරය, මනුෂ්‍ය ශරීරේ ඔක හැදිලා තියෙන්නේ කේස්ලම් නියදත් සම්මස්නහර වගේ කොටස් එකතු වෙලා නේද කියලා සමුදයක් බලන්න පුළුවන්. මේ කොටස් තියෙන තැනට නේද ශරීරයක් අනුගත. එහෙම නැත්නම් ඕක තව ටිකක් ධාතු මට්ටමකදී පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන තැනක නේද මේ කේස්ලම් නියදත් කියලා අනුගත. මහමහම ඒ මෙනෙහි කරන්න පුළුවන්. මේ සමුදය දකින්න එක විදිහක්. දැන් ඒ සමුදය බැලුවට ඒක තාම අර රූප කියන එකෙන් ඈතර වෙන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකයි ඒක පූර්ව ප්‍රතිපදාව කියන්නේ. දැන් මේක තව ටිකක් අපිට යන්න පුළුවන්. මොකද ඔය මට්ටමේදී දැන් රූපයම මේ විමසගෙන යනවා. දැන් රූපේ පටිච්ච සමුප්පන්න බව. ඒ කියන්නේ රූපය සකස් වුනේ කොහොමද කියන තැනට අපි යනවා. ඒ කියන්නේ මේක අර උපමාවක් එක්ක ගත්තොත් තව ටිකක් පහසු වෙයි අර. දැන් අපිට මේ ශරීරයක් තියනවා වගේ අර වතුරට එබෙන බල්ලටත් ශරීරයක් තියනවා වගේ. ඒකට එයාටත් බලන්න පුළුවන් මේ ශරීරය හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් එක කියලා. එහෙම නැත්නම් ඒව හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. දැන් ඔන්න පේනවා එහෙම බැලුවට එයා තාම අර ඇත්ත දකින්න පැත්තට සමුදය හොයන්න පටන් අරන්නේ. අපිත් එහෙමම තමයි. ඒ කියන්නේ තියෙන රූපයක ස්වභාවය ටිකක් තමයි මේ බලාගෙන යන්නේ. ඇති රූපෙක. දැන් ඇති රූපේ කනෝල ඉවර වෙලා ඒක හැදිච්ච හැටි. රූපේ බාර අරන් ඉවර. බාර අරන් ඉවර ඇති කියනකොට අර ඉස්සෙල්ලා අපි කතා කරපු සංකතං අபிසංකරොන්ති. දැන් අවිද්‍යාවෙන් පැනෙනවා කනවපු දේ ඇත්ත කියලා පිළිගත්තා. අවිද්‍යාවෙන් බල්ලෙක් පැනෙනවා ඒ ශරීරය ඇත්ත කියලා පිළිගරන් ඒ ශරීරය ගැන නිහඬ. එතකොට දැන් ඒකෙන් මේකේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ. ලෝකෝත්තර දර්ශනය කියන්නේ අපි තව ටිකක් අතන එහාට යන්න ඕන. දැන් අර ඉරියව්ව බලපු එකෙන් එහාට යන කොටස තමයි දැන් ඉරියව්වෙන් මෙන්න මේ කය. දැන් මේ කයෙහි තමයි අපි ඊළඟට කායනුපස්සී විහෙරති. දැන් අපිට වාඩිලා ඉන්න කය බල්ලට රවතුරේ ඉන්න බල කියන කය. දැන් බලන්න සමුදය ධම්මානුපස්සී කියන එක අපි මේක අතීතයට දාලත් හරියන්නේ අනාගතයට දාලත් හරියන්නේ දැන් පච්චුප්පන්න රූපේ. වාඩි වෙලා ඉන්න කය පච්චුප්පන්න. අන්න පච්චුප්පන්නස්ස රූපේ. මේකේ සමුදය බලනකොට දැන් අපිට තව ටිකක් මේක ආයතන පැත්තට ගියොත් අපි කොහොමද මේ මොහොතේ මේ වාඩි වෙලා ඉන්න ශරීරය තියනවා කියලා දැනගන්න. කියන තැන අපි ආයතන පැත්තෙන් බලන්න ඕනේ. දැන් බලලා නම් ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා වගේ. අපි මේ මොහොතේ මේ දැනීම් ටිකක් තියෙනවා. දැනීම් ටික ගැන කල්පනා කරලා. ඒ කියන්නේ කාය ආයතනයයි මන ආයතනයයි. දැන් බලන්න මුලින්ම ආයතන දෙක වෙන් කරගන්නවා. කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනයෙන් මොකද වෙන්නේ? මේ ස්පර්ශ ටිකක් දැනෙනවා. දැන් බලන්න ඔය දැනෙන ස්පර්ශ ටික අපි වෙනම තැනක ලකුණු කළොත් ප්ලොට් කරනවා කියන 3D විදිහටම. දැන් ඒ දැනීම් ටිකට අපිට ශරීරය කියන්න පුළුවන්. දැන් නිකන් ඩොට් ටිකක් විතරයි නේ. දැන් අර කම්පියුටර් වල වයර්ෆ්‍රේම් ඩයග්‍රෑම්ස් එහෙම අඳින්න කලින් ටික් ටික ලකුණු. අන්න ඒ වගේ මේ පොයින්ට්ස් ටිකක්. මේ දැනিলা තියෙනවා. දැන් මුළු ශරීරෙම දැනෙනවද? නෑ, මේ දැන් ටිකක් විතරයි දැනෙන්නේ. අපිට නොදැනෙන තැන් තමයි වැඩි මේ භෞතික මට්ටමින් කතා කරන්නේ. එතකොට ඔන්න ඔය දැනෙන ටික තමයි කාය ආයතනෙන් දුන්නනම් දුන්නේ. ඒ ටිකට මේ ශරීරය කියලා පනවන්න පුළුවන් බැහැ. හැබැයි ওই ටික ඇති අපිට ශරීරයක් හදාගන්න. කාටද ඇති? හිතට. මනසට ඔය ඉන්පුට් එක ඇති ශරීරයක් හදලා අවුට්පුට් කරන්න. ඒ ප්‍රොසෙස් කරන්න.
ඒකට පේනවාද මේ දැන් කාය ආයතනෙන් දැනීම් ටිකක් දුන්නා. දැනීම් කියන්නේ ශරීරයක් නෙවෙයි. දැනීම් කියන්නේ දැන් මේ කුටුවක් නෙමෙයි ශරීරයක් දැනීම් ටික. ඔය දැනීම් ටික ගැන හිතනකොට නේද ශරීරේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ තියෙනවා වාඩි වෙලා ඉන්න කුටුවට ඔය ඔක්කොම කවුද කියන්නේ? හිත. يعني විඥානේ මනෝ විඥාණයෙන් පෙන්වන ටිකක් ඕක. මනසේ සකස් කරන ටික. දැන් ඔන්න ඔය මට්ටමින් බැලුවොත් අපි දැනගත්තා කියන ඉරියව්ව කාය ආයතනික හදන්න බෑනේ. යා දැනීම් ටික නෙවෙයි. කවුද මේක සකස් කරේ? මන ආයතන. මන ආයතනේ සකස් කළා කියන්නේ මනසට අරමුණු වෙන්නේ බාහිර දෙයක්ද ධම්මද? ධම්ම කියන්නේ මනසෙන්ම සකස් කරපු දෙයක්. එතකොට මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව කියන එක මනසට ගෝචර වුණ ධම්මාරම්මණයක් නිසා අල්ලන්න පුළුවන් එකක් කියන්න පුළුවන්ද? يعني බාහිර රූපයක් කරන්න පුළුවන්ද? කළා නම් අර බල්ලගේ මානසිකත්වයට ගියා නේද? හිතෙන් කියපු දේ වතුරේ දෙයක් වලට පත් කළා නේද? දැන් තේනවාද ඔන්න රුප්පන ස්වභාවයක් රූපය කියලා බාරගත්තා නේද? ඔය රූපය කියලා ව්‍යවහාර කළා රූපන්ති උච්චති. හරිද? රුප්පණය. කියන්නේ මේ ඉරියව්වක ශරීරයක් කියන රුප්පණය ඇත්ත කියලා අපි පිළිගත්තා. මැජික්කාරය අවිද්‍යාවෙන් පෙන්නපු දේ ඇත්තනේ කියලා තණ්හාවෙන් බාරගත්තා. දැන් ඔන්නවතන දැන් බලන්න අර ඉරියව්වේ තිබුණ ශරීරය කියන එකනේ දැන් අපේ කායනුපස්සනාවේ කාය කියන කොටස. වාඩි වෙලා තියෙන කය. දැන් පේනවාද ඒක රුප්පණේ බව නොදන්නකමට බාරගත්තු එකක් කියලා. අර වතුරේ ඉන්න බල්ලගේ මේ වාඩි වෙලා ඉන්න කයෙහි කිසිම වෙනසක් තියෙනවද? බල්ලගේ මානසිකත්වයට ඇත්ත බල්ලගේ ශරීරයක්. අපේ මානසිකත්වයට ඇත්තට වාඩි වෙලා තියෙන ශරීරයක්. මොකද ලෝකයට ඇත්ත වුණාට යථාභූත ස්වභාවය මොකක්ද? රුප්පණයක්. දැන් පේනවද මේ සමුදයත් එක්ක මේක දකින්න එක අර වාඩි වෙලා ඉන්න ශරීරයේ කියලා සිහිය පිහිටුවයින් තව එහාට යනවා. කියන්නේ මේ රූපේ උපන්නේ මෝඩකම මත නේද? අවිද්‍යාව මත නේද? එහෙනම් මෝඩකමට හැදුවා, මෝඩකමට පැනෙවුවා. ඒ පනවගත්තු කයක් නේද අපි ඇත කියලා ගත්තේ. අත්තිකායෝතිගා 50 සතිපට්ඨිපට්ඨිතා හෝති. ඇත කියලා කයක් ඇත කියලා ගත්තා එක ගත්ත එක. එතෙන්ට සිහිය එළඹිලා හිටිනා සතිපට්ඨිපට්ඨිතා හෝ. මේක මොකටද මේ යාවදේව ඥානමත්ත අනාගතේ ඥානයක් පිණිසයි මෙහෙම බලන්නේ. අපිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙති. අපි පටන් ගන්නකොට වාඩි වෙලා ඉන්න කයක් නේ කියලා ඇසුරු කළා නිශ්චිතව. බලලා අර වතුරේ ඉන්න බල්ලෙක් නේ කියලා ඇසුරු කළා නිශ්චිතව. දැන් මේ ඇත්ත දකින්නකොට මොකද වෙන්නේ? රුප්පණ ස්වභාවයක් නේ රූපයක් කරගෙන ඉන්නේ. මොන දැන් ඒක නුවණින් දකින්නකොට මොකද වෙන්නේ? අනිශ්චිත වෙනවා. රුප්පණය. දැන් පේනවාද මේ කායानुපස්සනාවෙම තව ලෙවල් එකකට යනවායි කියන්නේ. හැබැයි මේ දැක්ම නැති කෙනාට උතෙන්ට යන්න පුළුවන්ද කියන එක ටිකක් ප්‍රශ්නයක්. පෙරවන් සරණයි මේක ගැන නොවනින් විමසන්න හොඳයි. සත්‍යයි ප්‍රොෆෙසර් බොහොම පිං මම හිතන්නේ ඉතාමත් වටිනා කාරණාවක්. අපි මම හිතන්නේ ඉදිරිය ගන්න සූත්‍ර දේශනා වලින් මේ කාරණාව තව තවත් ඉස්මතු කර ගන්න පුළුවන් වෙයි. මම ලබන සතියේට සූත්‍ර දේශනාවක් යෝජනා කරන්නද? එපා මේක ගැනම කතා කරලා අපි ඉවරයක් කරමු දරුවත් මහත්තයා. දැන් මේක අපේ ප්‍රායෝගික පැත්තට දාලා අපිට ඔය සතිපට්ඨානෙට සම්බන්ධ කරලා බලන්න පුළුවන් මේ මං කියපු එක වගේ අනිත් ඒවට ආනාපාන සතියට මේ පැත්ත කොහොමද සම්බන්ධ වෙන්නේ?
කියන ටික කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ සූත්‍රයක් ඕන නම් ආනාපාන සති සූත්‍රය නැත්නම් කායනුපස්සන මේ සතර සතිපට්ඨාන සූත්‍රය නේද? ඒකට සම්බන්ධ ඒවා තියෙන ඕන සූත්‍රයක් සම්බන්ධ කළාට කමන්නේ. ඒවන් සරණයි. මම මේ ආයි මතක් කරනවා මම මේ මාසෙක මේක මට විවේකයක් දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටියා. නෑ කමන්නේ ඔබතුමාගේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් තමයි කොහොමද මේ කණ්ඩායමේ ඉන්නේ සම්බන්ධ වෙලා. ඉතින් ඒ අය ඔබතුමාගෙන් ප්‍රයෝජන ගන්න අය. ඉතින් ඒ අය ගැන හිතලා තමයි ඔබතුමා ඉතින් තීරණයක් ගන්න. ඉතින් ඒත් එකඟ වෙයි. ඉතින් විශේෂයෙන් ඔබතුමා භාවනා කටයුතු ටික මේ වෙන කාලේ බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඒක හැර ගන්නවට ඉන්නෙත් නෑනේ. ඉතින් කට්ටියට පුළුවන් තීරණය ගන්න එක ඔබතුමාත් එක්ක. ඉතින් එහෙමනම් අපි ලබන සුමානේදී මුණ ගැහිමු. ලබන සුමානේදී එහෙනම් මේ සූත්‍ර දේශනාව නෙවෙයි මේ කාරණාවන්ම ප්‍රතිපදාවකට සම්බන්ධ කරලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි මට තේරෙන්නේ. ඔව් කාට හරි මොනවා හරි මේ මට අහන්න තියෙනවද දන්නේ නැහැ මේ අන්තිමට කියපු කාරණාව ගැන. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සර් මේ දැන් ඔය සර් ඔය විස්තර කරපු විදිහට ඒ ප්‍රායෝගිකව කොහොමද කරන්න කියන එක ඇත්තටම මම ගිය සඳුදාත් සර්ගෙන් ඇහුවා. මොකද සර්ගේ කලින් දේශනා අහලා ඔය ආයතන වෙන් කරලා ඔය විදිහට හිතන විදිහ මේ එහෙම තිබුණ හින්දා මම ඒ ගැන තව ටිකක් මේ ගිය සඳුදාත් මම ඇහුවා. සර් ඒකට උත්තර දුන්නා. එතකොට සර් මට ඇත්තටම තව තියෙනවා ඉතින් ඒ ගැන අහන්න ලබන සුමානි දිහාවේ අහන්න බලාපොරොත්තු වෙනවා. සර් ඇත්තටම සතිපට්ඨාන සූත්‍රය ගන්න නම් ගොඩාක් හොඳයි. මේ එතකොට සර් දැන් ඔය උතනදී ඒ මේ කයේ දැන් අර කාය ආයතනෙන් එක මේවා කරනවා. ඊට පස්සේ අපි අර ඉඳගෙන ඉන්න කායට මේ බාහිර කායට මේක සම්බන්ධ කරනවා. ඒ ටික සර් දැන් අපි ඒ ටික දැන් ඒ ඉඳගෙන ඉන්නකොටම මේ මානසිකාර කරලා දැන් ඊට පස්සේ දැන් අපිට මේක අවිද්‍යාවෙන් එහෙම කියලා දැන් එතන ඊට පස්සේ එතන නවතිනවද කොහොමද ඊට පස්සේ ඒක මේ එතනින් දැන් ඒකම දිගටම කරනවද කොහොමද සර්? ඉතින් අර දැන් නවතින තැනක් එනවනේ. දැන් ඒ ටික හිතුවම මම මේ රැවටිලා දැන් බාහිරේ කයට තිබ්බ මේ ස්පර්ශ ටිකට විතරක් මේ කයක් හදාගෙන මනසින් දැන් ඔය ආයතන දෙකේ කතාව අපි දන්නවනේ සර්. දැන් ඊට පස්සේ එතන ඉඳලා කොහොමද කියන එක තමයි මේ ඒ ප්‍රායෝගිකව ඒ නවතින තැනක් මම ඒකයි සර් අහන්නේ. මේක දන්නවා කිව්වට බැහැ. දැන් අපි ඒක දැක්මක් වෙන්න ඕන. දැන් ඔබතුමිය වාඩි වෙලා ඉන්නවා කියලා ඔබතුමිය දන්නවනේ ශරීරේ. එහෙමයි. ඒ ශරීරයක් හම්බ වුණානේ. දැන් සමහර විට මගේ රූපේ වීඩියෝ එකෙන් පේනකොට ඔන්න මාවත් බාහිර ශරීරෙත් වාඩි වෙලා ඉන්නවා කියලා හම්බ වුණා. එහෙමයි. ඔය හම්බ වුණ ශරීර දෙකම දැන් අධ්‍යත්ය බලනකොට පැහැදිලි වෙනවා. එහෙමයි. තමන්ගේ එකක් මේ හිතෙන් හදාගත්තු එකක් නම් එළියෙන් තිබ්බේ. අර බල්ලා හිතෙන් හදලා එළියෙන් වල්ලෙක් පැනෙව්වා වගේ. මගේ ශරීරයේ තියෙන එකත් හිතෙන් හදලා එළියෙන් තිබ්බනම් ඒක බාහිරට කොහොමත් එහෙමනේ. එතකොට නුවණක් එනවා මේක දැන් අජ්‍යත්ත බහිද්ද කියලා බෙදන්න කයක් තියෙනවා. දෙකුත් නෑ එකම මේ තම මෝඩකම නේද? එහෙමයි. එකම මෝඩකමින් එකම දේ අන්තිමට සිද්ධ වෙන්නේ. ඔය පිළිගැනීම තුල නේද අජ්‍යත්ත බහිද්ද වෙන්නේ. එහෙමයි. රූපේ පිළිගත්තේ රූපණේ බව නොදන්න කමට නේද? එහෙමයි. අවිද්‍යාවෙන් හැදුවා කියලා නොදන්න කම නේද? එහෙමයි. දැන් බලන්න ඕක දැන් අජ්‍යත්ත බහිද්ද කියලා වෙන් කර බලන්න ඕනද ඔහම එනකොට? ඕන නැහැනේ අවශ්‍ය නැහැ. අන්න ඔය ඒ මට්ටමට දැක්කනම් ඊළඟට මේක අජ්‍යත්ත බහිද්ද කියලා වෙන් කරන්න ඕනේ නැහැ. එතකොට ඉතින් අජ්‍යත්ත බහිද්දාවා කායිකානුපස්සී විහෙරති හැබැයි කරන්නේ අරකම. අර එතන අර මේ එතන නුවණකුත් එක්ක ඒ තේරුම් යන ගතිය තමයි ඕකේ සිද්ධ වෙවි යන්නේ නේද සර්? නැතුව ආයි මෙතනින් ඉවරයි කියලා එකක් නැහැනේ. ඒක ශරීර රූපේ නෙමෙයි ඕනම රූපේ. ඕනම රූපයක්. දැන් මේ පුටුව කියන එකත් ওই ධර්මතාවය. එහෙමයි. අයයි පුටුවේ කිසිම වෙනසක් නැහැ. එහෙමයි. වණයක් රූපයක් කරගෙන රූප. හරි හරි. ඒ අන්න ඒ වගේ එහෙම සම්බන්ධ කරන ඒක තමයි අපිට ටිකක් අර ඒක අමතක වෙන්නේ.
දැන් ඔය විදිහට ඒ නුවණ වැඩෙන විදිහට මේක කරන්න ඒක තමයි මේ ප්‍රතිඵලය වෙන්න ඕන නේද සර්? හරි සර් මතක් කරලා දෙනකොට තමයි ඉතින් ඔහොම ඒවා මතක් වෙන්නේ අපිට. මූලික මට්ටම ඕනම විදිහකට රූපයක් හම්බ වුණොත් මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ කියලා පොඩ්ඩක් වෙත් කරලා බලන්න. එතනින් මතක් කරගන්න. එහෙමයි. ඒ මුලාව අහුයි. එහෙමයි. ඉතින් හදලා දැනගත්ත එකක්ම නේද අපි රූපය කියලා සතර මහා ධාතු කරලා එළියෙන් තිබ්බේ. එහෙමයි. දැන් ධාතු වලටත් ওই විදිහමයි නේද සර්? දැන් ඇත්තටම දැන් සර්ට වෙලා නැති හින්දා මම දැන් අහන්නේ මේ ඊළඟ සුමානේ අහන්න පුළුවන් එක්ක සඳුද හරි මට තියෙනවා සර් තව ටිකක් ඔය සම්බන්ධ ප්‍රායෝගික ප්‍රශ්න මේ ධාතු වශයෙන්ුත් මට දැනෙනවා ඒකත් ඒ විදිහට සර්කින් අහගා මේ තව ටිකක් මමත් මේවා කළා මට තව ප්‍රශ්න ආවොත් ඒවත් එක්කම විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳමයි සර්. සර් තෙරුවන් සරණයි. ගොඩක් සාකච්ඡාව මම හිතන්නේ තුලන්න ඔය ලින්ක් එක ඉල්ල ගන්න පුළුවන් සඳ සාකච්ඡාවට ලංකාවේ වෙලාවෙන් උදේ 7ට ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. එහෙමයි. තෙරුවන් සරණයි සර්. ගොඩක් පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ડોක්ටර් තෙරුවන් සරණයි දලුවත් මහත්මයා මේ රෙකෝඩින් එක මට ගන්න පුළුවන් වෙයිද? පුළුවන් මේක මම අද රෙකෝඩ් කරා අද කමල් මහත්තයා සාමාන්‍යයෙන් රෙකෝඩ් කරන්න යන්නේ මම රෙකෝඩ් කරා මේ වීඩියෝ එකක් විදිහට මම ඒක ඒක පුළුවන් නම් මට MP3 විදිහට ලැබුණත් මම මගේ වෙබ්සයිට් එකට දානවා ravi.harimada එකට. මේක වීඩියෝ එකක් හැටියට රෙකෝඩ් කරලා තියෙන්නේ මම මේක මේ එවන්න හොඳයි. පුළුවන් නම් MP3 තමයි මම මගේ වෙබ්සයිට් එකට දාන්නේ. මම ඒක කන්වර්ට් කරලා හරි දාන්න. ලින්ක් එක එවන්නකො පස්සේ. නැත්නම් අපේ කමල් මහත්තයාට පස්සේ දුන්නා නම් එතුමා ඔක හදලා එවනවා. තෙරුවන් සරණයි. ගොඩක් පිං තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි ලබන සතියේදීත් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන අද සාකච්ඡා නිමා කරමු. එහෙනම් අද දවසේදීත් මේ බොහෝ පිරිසක් එකතු වෙලා සිටියා. ඒ හැමදෙනාම ඔබතුමාගේ දේශනාවන් නිරන්තරව ශ්‍රවණය කරන කට්ටිය. ඉතින් ඒ හැමදෙනා වෙනුවෙනුත් මේ පටිගත කරපු දේශනාවන් කවදා ශ්‍රවණය කරන අය වෙනුවෙනුත් ඔබතුමා අද අපි මේ සියලු කුසල අනුමෝදනා කර සිටිනවා. ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න මේ ධර්ම දානමය ඒ වගේම අපේ ධර්ම ශ්‍රවණමය කුසලයන් හේතුවක් වේවායි කිය. එහෙනම් තෙරුවන් සරණයි ප්‍රොෆෙසර්. සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. දලුවත් මහත්මයාට තෙරුවන් සරණයි. සියලුම මහත්මයා බොහොම කුසල් සම්භාරයක් රැස් කරගන්න මේ වගේ අපිට සාකච්ඡා මණ්ඩප සකස් කර දීලා ඉතින් අපි අවුරුදු 20ක් විතර දැන්ට වැඩි මේ සාවරණක සිසිලස නාලිකාව ආරම්භ කළා මම 2000 විතර ඉඳන් සම්බන්ධ වෙනවා. ඉතින් ලොකු සේවයක් කරන්නේ මේ බොහෝ පිරිසකට ධර්ම දානය ලබා දීලා. ඉතින් අපි රැස් කරගන්න කුසල් එතුමාට විශේෂයෙන් අනුමෝදන් වෙන්න. ඒ වගේම පවත්වගෙන යන උදව්ගෙන හැමෝටම අනුමෝදන් වෙන්න. ඒ සහභාගී වෙන හැමෝටම සාකච්ඡාවක සහභාගී වෙන්න. මේ හැමෝටම අපි රැස් කරගත්තු සීලම් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු දහම මේ ජීවිතය තුළම අවබෝධ කරගන්න හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.